බලමු අපි අද කතා කරන්න හදන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියන උපකරණය ගැන. මම මේ දක්වා අපේ යාන්ත්‍ර විද්‍යාවට දාලා කතා කරමු. වෙන උපකරණ විදිහට ඔයගොල්ලෝ දන්නවා අපිට හම්බුණා වර්නියර් කැලිපරය, මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය, චලන වීක්ෂය, දෝලමානය කියන උපකරණ හතර. ඒතර මේ උපකරණ හතරදී ඒ කියන්නේ අපි පොදුවේ ගත්තොත් මිනුම් උපකරණ කියලා. මිනුම් උපකරණ මේ මිනුම් උපකරණ අපිට මිනුම් උපකරණ හදලා තියෙන මූල ධර්මය මත ප්‍රධාන වර්ග දෙකක්. කියන්නේ මූල ධර්ම දෙකක් මත පදනම් වෙලා තමයි මේ මිනුම් උපකරණ හතරම හදලා තියෙන්නේ. එක මූල ධර්මයක් විතර ඔයගොල්ලෝ දන්නවා දැනුවත් පාවිච්චි කරන මූල ධර්ම තමයි වර්නියර් මූල ධර්මය. අප පාවිච්චි කරන මූල ධර්මයක් විතර අපිට හම්බෙනවා ස්ක්‍රූප් මූල ධර්මය. ස්ක්‍රූප් මූල ධර්මය කියලා අපි හඳුන්වන්නේ අර ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ස්ක්‍රූප් නැක් තියෙන විදිහට ඒකේ ස්ක්‍රූප් පොටවල් තියෙනවානේ. ඒතර සම්පූර්ණ වටයක් කරකවනකොට අර ස්ක්‍රූප් පොටවල් දෙකක් අතර තියෙන දුරක් තමයි ගමන් කරන්නේ. අර මේ තියෙන මූල ධර්මය අපි හඳුන්වන්නේ ස්ක්‍රූප් මූල ධර්මය කියලා. right. එතකොට මේ වර්නියර් මූල ධර්මය මත ක්‍රියාත්මක කරන උපකරණ දෙකක් තියෙනවා දැනුත් ඔයාලා ගන්නවා. මොනවද ඒ උපකරණ දෙක? එකක් වර්නියර් කැලිපරය. වර්නියර් කැලිපරය. අනිත් උපකරණය චලන වීක්ෂණය. ඊළඟ ස්ක්‍රූප් මූල ධර්මය මත ක්‍රියා කරන උපකරණ දෙකයි අපිට හම්බෙන්නේ. එකක් අපි අද කතා කරන්න හදන මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය. අනිත් එක ගෝලමානය. මේ උපකරණ හතර ගැන අපි කතා කරන්නේ අපේ පාඩමේදී. ඒතකොට ඔයාලා දන්නවා වර්නියර් කැලිපරය චලන වීක්ෂණය කියන දෙන්නගේ තියෙන වර්නියර් මූල ධර්මය, මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය සහ ගෝලමානය කියන උපකරණ ගැන ස්ක්‍රූප් මූල ධර්මය. ඒ වගේම වර්නියර් මූල ධර්මය ගැන දන්නවා මම කෙටියෙන් මතක් කරොත් මතකද? වර්නියර් මූල ධර්මය හැමතිස්සෙම පරිමාණ දෙකක් තිබුණා ප්‍රධාන පරිමාණය සහ වර්නියර් පරිමාණය කියලා. ප්‍රධාන පරිමාණය අචලයි, වර්නියර් පරිමාණය සචලයි. ඒ වගේම ඒක කුඩාම් මිනුම් හොයන ක්‍රමයකුත් තිබුණා. මතක සමීකරණයක් තිබුණා. ඒ සාමාන්‍ය වර්නියර් සකස්වල තිබුණා, දීර්ඝ වර්නියර් සකස්වල තිබුණා. එක එක දේවල් පාවිච්චි කරලා අපිට කුඩාම් මිනුම් හොයන්න තමයි හොයාගෙන පාට ඇතුලේ යන්න තිබුණා. ඒ විදිහට මෙහෙම මේකෙත් තියෙනවා අපිට ඉස්සරහට ඉගෙන ගන්න. අපි එහෙනම් මෙතනදී සාකච්ඡා කරන්න දැන් බලාපොරොත්තු වෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියන උපකරණය ගැන. අපි බලමු මොකක්ද මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියලා කියන්නේ. අපි වෙනදා වගේම දැනුත් දන්නවා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියලා කියන්නේ ස්ක්‍රූ මූල ධර්මයේ මත ක්‍රියා කරන උපකරණයක්. ඒ වගේම බලමු ඉස්සෙල්ලාම වෙනදා වගේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මොනවද අපිට අඳුරගන්න පුළුවන් විදිහට තියෙන කොටස්. ඒ උදේ මොනවා වගේද? අපිට ව්‍යුහය හරියට පස්සේ වඩාත් පහසුවෙන් පුළුවන් වෙනවා ඉගෙන ගන්න එක කරා. මම මෙහෙම කියන්නම් ඔයාලට. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක් ගත්තොත් මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා හිතා ගන්නකො. මම මේ කොටස් දෙක දල රූප සටහනක් දැන් බෝඩ් එකේ අඳිනවා. මම අඳිද්දි පාවිච්චි කරන පාට දෙකක්. එතකොට පාට දෙකෙන් අඳින්නේ ආදාළ කොටස් දෙක කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. අපි එහෙම ගමු. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය තියෙනවා මම බාහුවක්. මේක බොරටි. යොට් එකේ තියෙන රූප සටහන. මේ විදිහට බාහුවක් තියෙනවා. ඒකට සම්බන්ධ කොටසක් තියෙනවා මේ විදිහේ. ඒකේ තියෙනවා අර මුරිච්චියක්. හරියට. ඊට පස්සේ මේකට සම්බන්ධ කුහර ශ්‍රේණිකාකාර කොටසක් තියෙනවා. මොනවාගේ ශ්‍රේණිකාරද? කුහර ශ්‍රේණිකාකාර කොටසක් තියෙනවා. මේ කුහර ශ්‍රේණිකාර ඇතුලේ අපි ට්‍රේඩ් එකක් ස්ක්‍රූප් පොටවල් තියෙනවා. ඒ කියන්නේ ඔර ස්ක්‍රූප් පොටවල් තියෙන තවත් කෙනෙක්ට ගමන් කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේ තියෙනවා මේ කුහර ශ්‍රේණිකාකාර කොටසකට අපි කියන නමක් කියනවා විල්ල කියලා. අහලා තියෙනවද දන්නේ නැහැ. right. එතකොට මෙන්න මෙතන ඉස්සරහින් තියෙන පොඩි කළු පාට කොටසක්. අපි මෙන්න මේ තියෙන කළු පාට කොටසට කියනවා කිනිහිරිය කියලා. කිනිහිරිය. එතකොට මේවා බාහුව. මේ අපි මුරිච්චිය කියලා හඳුන්වගමු. හරිද? එතකොට මෙන්න මේ කුහර ශ්‍රේණිකාකාර කොටසට මොකක්ද කියලාද කියන්නේ අපි? විල්ල. මේ විල්ලේ තියෙනවා පරිමාණයක්. එහෙනම් පරිමාණයක් තියෙනවා විල්ලේ. පාඩක දෙන්න පුළුවන් වෙයි. මේ විල්ලේ තියෙන පරිමාණයට අපි කියනවා සමහර අය නම් කියනවා රේඛීය පරිමාණය කියලා. සමහර අය කියනවා විල්ල පරිමාණය කියලා. සමන් දෙකම දෙන්නා. රේඛීය පරිමාණය නැත්නම් විල්ල පරිමාණය. ඉතින් ඔය අක්වනේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය හැදලා තියෙන්නේ කොටස් දෙකකින්. යන්න එක කොටසකටයි කියන දේවල් ටික තමයි මේ තියෙන්නේ. අනිත් කොටසටයි කියනවා මෙන්න මේ දේවල් ටික. මෙතන තියෙනවා මෙන්න මේ වගේ කොටසක්. මම නිල් පාටින් අදිනවා ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ.
ඒකේ තියෙනවා පරිමාණයක්. ඒ තියෙන පරිමාණයට අපි කියනවා වට පරිමාණය නැත්නම් වෘත්ත පරිමාණය කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ වගේ කොටසක් අපි මේකට කියනවා දිගාලය කියලා. එතන අපිට රළු විදිහට හදලා තියෙනවා අපිට අල්ලන්න පහසු වෙන්න. රළන හරකවන්න පුළුවන් මෙතනින් තේරෙනවා කරන්න. ඊට පස්සේ මේකේ කෙළවරේ තියෙනවා තවත් මේ වගේ පොඩි කොටසක් අපි ඒකට කියනවා දිගාල හිස කියලා. ඒකේ තේ විදිහම රළු කරපු කොටසක් තියෙනවා අපිට අකින් අල්ලලා හරකවන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ දිගාල හිසේ ඉඳලා යන කොටස දිහා අන්නේ යන කොටස මේක ඇතුලේ ගන්න පුළුවන් ගෝර සිලින්ඩරාකාර කොටස හරහා. આવොත් මෙතනින් ඉස්සරහට වතුනවා. වතුනොත් මෙන්න මේ කොටස අපි හඳුන්වනවා ඉද්ද කියලා. එතන මෙයා කවුද වෘත්ත පරිමාණය නැත්නම් වට පරිමාණය. වෘත්ත නැත්නම් වට පරිමාණය. මෙයා දිගාලය. මෙයා දිගාල හිස. ඔන්න යාළුව අඳුරගන්න විදිය. හරිද? කොටස් ටික. right. එතකොට මම කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ මේ දිදාලයෙන් කරකවනකොට මේ පැත්තට දිදාලේ මේ පැත්තට කරකවනකොට ඒ කියන්නේ මම මේ පැත්තට කරකවනකොට දිදාලේ මේ පැත්තට කරකවනකොට මේ ඉද්ද හෙමින් ඉස්සරහට ගමන් කරනවා. මේ උපකරණ හදලා තියෙන්නේ එහෙමයි. මේ දිදාලය කරකවනකොට මේ ඉද්ද හෙමින් ඉස්සරහට ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ඉද්ද ඉස්සරහට යනකොට මේ නිල් පාටින් ඇඳලා තියෙන මුළු යුනිට් එකම තියෙනවා නේද? මේ මුළු යුනිට් එකම මිල්ල දිගේ ඉස්සරහට තල්ලු වීගෙන යනවා. හරිද? මෙතන තියෙන එක තාටික වෙලා ඉස්සර කරකවන මෙතෙන්ට එනවා. ඉතින් මේ දිදාලේ මේ උපකරණ හදලා තියෙන්නේ මෙහෙමයි. මම මේක කරකවනකොට අපි මේකට දිදාලේ ධාරය කියලා කිව්වොත් දිදාලේ ධාරය x දුරක් ගමන් ගන්නවා නම් මිල්ල ඔස්සේ මේ ඉද්ද x දුරක් ගමන් ගන්නවා ඉදිරියට. මොකද මේ දෙකම එකම යුනිට් එකක් විදියට හැදිලා තියෙන නිසා. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලාම රූප සටහන අරගෙන වෙලා බලමු. සර්කියුට් එක අරගෙන අපි නෝට් එක සම්පූර්ණ කරගෙන ඉස්සරහට යමු. එතකොට මාතෘකාව හම්බෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානය. මෙය ස්ක්‍රූප්පු මූලධර්මයේ මත ක්‍රියා කරන උපකරණයකි. මෙය ස්ක්‍රූප්පු මූලධර්මයේ මත ක්‍රියා කරන උපකරණයකි. එහි ව්‍යුහය පහත පරිදි වේ. බලන්න රූප සටහනේ A B C D ඊට පස්සේ E F D ලා තියෙනවා. ඔයගොල්ලෝ මේක අතිරේක දේවල් වලට සංකේත දාගන්න G H I J කියලා දාගෙන සම්පූර්ණ කරගෙන යමුද රූප සටහන යල්පෙන විදිහට නම් කරගමු. සියලුම කොටස් ටික. ඉතල නම් කරන් ඉන්න සියලුම කොටස් ටික. හරිද? කොටස් ටික නම් කරන් ඉවරයි නේද? එතකොට මම කියන්නේ මේ උපකරණේ ප්‍රධාන කොටස් දෙකක් ප්‍රධාන යුනිට් දෙකක් විතර අපිට අඳුර ගන්න පුළුවන්. එක යුනිට් එක මම කළු පාටින් අඳලා දෙනවා. අනිත් යුනිට් එක නිල් පාටින් අඳලා දෙනවා. ඉතින් කළු පාටින් තියෙන යුනිට් එකේ ප්‍රධාන කොටස් දෙක අපි අඳුර ගන්නවා. කිනිහිරිය, විල්ල, සහ විල්ල පරිමාණය කියන ඒවා. අතිරේක විමතක තියාගෙන ඉන්නවා බාහුවත් මොරිච්චියක් මේකටම අයත් කොටස් විදිහට තියෙනවා කියලා. ඒ වගේ මේ උපකරණයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. මේ උපකරණය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එක් කොටසකට අංක 1 කිනිහිරිය අංක 2 විල්ල අංක 3 විල්ල පරිමාණය අන්තර්ගත වේ. අපි මෙතන තියෙන විල්ල පරිමාණය කරන මම මේ කොටස් දෙකේ තියෙන වැදගත් කොටස් වෙන් කළා මෙන්න ඔයාලත් එක්ක දැන් කතා කරනවා තමයි හදන්නේ. මම ඉතින් ඉස්සෙල්ලාම අරගන්නවා මෙන්න මේ තියෙන විල්ල ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ කොටස විතරක් මම එහෙනම් දැන් බෝඩ් එකේ ඉඳලා පෙන්නන්නම්. මොකක්ද මේ විල්ල කියලා කියන්නේ විල්ල පරිමාණය කියලා කියන්නේ කියලා. බලමු. හරි. අපි බලමු මොකක්ද මේ විල්ල කියලා කියන්නේ.
විල්ල තියෙනවා විල්ල පරිමාණයක් මම ඔයාලට ඊට කලින් පැහැදිලි කරා විල්ල කියලා හඳුන්වන්නේ අපි අර මේ ගුහර සිලින්ඩරාකාර කොටසක් උපකරණයේ තියෙන. හරි. අපි බලමු එන්න විල්ල තියෙනවා පරිමාණයක් මේක ගුහර සිලින්ඩරාකාර කොටසක් පැහැදිලිවම නැවතත් මම කිව්වා. මේ කියලා වරින් මම ඔයාලට මෙහෙම දෙන්නුත් ත්‍රිමාණක මෙහෙම සිලින්ඩරාකාරයි මේක. ඊට මැදින් මෙහෙම ගුහරයක් තියෙන්නේ. හරි. මේක ගණන් වෙන ගන්න කොටස මම පාඩක කරලා පෙන්නන්න. එතකොට පේනවා ඉතින් කුහරයක් තියා බව. දැන් මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් මේ විල්ල කියන්නේ මොකක්ද කියන එක ගැන. හරිද? මේ විල්ලේ මම මොකද කියන්නේ? මේ විල්ලේ මැදින් තියෙනවා ඉරක් රේඛාවක්. තිරස් රේඛාවක්. මේ තිරස් රේඛාවක් තියෙනවා මේ විල්ලේ. මේ රේඛාව මෙතනින් තියෙනවා පරිමාණ සලකුණු බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 කියලා ඉල මම දැන් 10 කියලා දාන්නම් 11 12 හරි ඔන්න දන්නවද මේ අපි හඳුනන විල්ල තියනවා නේද මේ විල්ල තියෙන ඕනම රේඛාවකට මේ රේඛාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ රේඛාව වෙන්න පුළුවන් නැත්නම් මේ රේඛාවකවත් වෙන්න පුළුවන් මේ ඕනම රේඛාවකට අපි කියනවා මේ රේඛාවක් වෙන්න පුළුවන් විල්ල පරිමාණ රේඛා කියනවා විල්ල පරිමාණ රේඛා. එතකොට එක ළඟ තියෙන. ඒ කියන්නේ අනුයාත නේද? එක ළඟ තියෙන විල්ල පරිමාණ රේඛා දෙකක් අතර පරතරයට අපි කියනවා විල්ල පරිමාණ කොටසක් කියලා. මොකද විල්ල පරිමාණ කොටසක් කියන්නේ එක ළඟ තියෙන ඒ අනුයාත රේඛා දෙකක් අතර පරතරය. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාලට පේනවා එන්න මෙතන. මේ රේඛාවත් මේ රේඛාවත් තමයි අනුයාත රේඛා. උඩින් තියෙන රේඛා දෙක යටින් තියෙන රේඛා දෙක මේ දෙක නෙමෙයි අනුයාත රේඛා වෙන්නේ. මෙයත් විල්ල පරිමාණ රේඛාවක් මෙයත් විල්ල පරිමාණ රේඛාවක් කියලා ඉතින් මම හඳුන්වලා දුන්නේ. එහෙනම් මේ එක ළඟ තියෙන ඕනම නේ මේ බිඳුව රේඛාවයි මෙයාට. මේ දෙක අතර තියෙන ඕනම රේඛා ඔන්න පරතරය නේ අනුයාත විල්ල පරිමාණ රේඛා දෙකක් අතර පරතරය අපි කියනවා විල්ල පරිමාණ කොටස. එහෙනම් මේක කවුද? විල්ල පරිමාණ කොටස. තේරුම් ගත්තද? එහෙනම් මේක කවුද? විල්ල පරිමාණ කොටස. මම නම් කරන්න මේ තියෙන්නේ විල්ල පරිමාණ කොටස. විල්ල පරිමාණ කොටස්. එහෙනම් විල්ල පරිමාණ කොටසක දිග කොච්චරද කියලා අහුවොත් ඔයාලා හොයාගන්න ඕන මෙන්න මේ දිග කොච්චරද කියලා. ඉතින් ඇත්තටම මට ඕනේ නා විල්ල පරිමාණ කොටසක දිග හොයාගන්න. මම එක හිමිසරේ මෙතෙන්ට ආවේ. ඒක හොයාගන්න එක ලේසි. සාමාන්‍යයෙන් විල්ල පරිමාණය ක්‍රමාංකනය කරන්නේ මිලිමීටර වලින්. ඒක සංකේතවත් කරන්නේ නැහැ මොනවාද කියලා. අපි දැනගෙන තියෙන මොනික තියෙන මිලිමීටර වලින් බව සාමාන්‍යයෙන්. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් උපසරණය දීප කියනවා මෙතන 5 ඉලක්කව තියෙනවා. ඒතර මේ 5 කියලා කියන්නේ මිලිමීටර 5 රේඛාව නෙමෙයි තියෙන්නේ. මෙතන මිලිමීටර 10 රේඛාව කියන එකයි. හරි. එතකොට මේ මිලිමීටර 5 රේඛාවයි මිලිමීටර 10 රේඛාවයි කියන රේඛා දෙක අතරේ සම්පූර්ණ දින මිලිමීටර ගාන කීයද? මිලිමීටර 5යි. මේ නතරදී. හරි. ඔය රේඛා දෙක අතරේ විල්ල පරිමාණ කොටස් කීයක් තියෙනවද? දැන් ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. විල්ල පරිමාණ කොටස් 10ක් තියෙනව නේද? එහෙනම් එක කොටසක දිග x නම් කොටස් 10ක දිග කොච්චරද? 10යි x නේද? එහෙනම් හරි ලේසියි. 10යි x කියන දිගක් කියන්නේ මිලිමීටර 5යි නම් x කියන දිගක් කියන්නේ කොච්චරද? 0.5 මිලිමීටර නේද? මිලිමීටර 0.5 කියලා කියන්නේ මිලිමීටර භාගයක් නේද? තේරුම් ගත්තා නේද? හරි. අපි හොයාගත්තේ විල්ල පරිමාණ කොටසක දිග. ඉතින් ඔයාලා දැන් දන්නවා විල්ල පරිමාණ කොටසක දිග මිලිමීටර 0.5 නම් මේ තියෙන මිලිමීටර 5 රේඛාවනේ. මෙතන තව 0.5ක් නම් මේ තියෙන කිවි රේඛාවද මිලිමීටර 5.5 රේඛාව. ඒකට තවත් 0.5ක් එකතු වුණා නම් එතෙන්ට 5.5යි තවත් 0.5ක් එකතු වුණා නම් ඔක්කොම මිලිමීටර 6යි. එහෙනම් මේ මිලිමීටර 6යි. එහෙනම් මේ 6.5 7 7.5 8 8.5 9 9.5 10 10.5 11. ඒ විදිහට තමයි විල්ල පරිමාණය අපිට කියව ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හරියට අපි සම්පූර්ණ කරගමු දෙනවා. මේ විල්ල පරිමාණය සලකන විට එය පහත පරිදි වේ. පොඩ්ඩක් ඉඳ තියෙන විදිහට විල්ල පරිමාණ රේඛා සහ විල්ල පරිමාණ කොටස් නම් කරගන්න මේ විදිහට දත්ත සලකුණු කරගෙන තියාගන්න. එතන ඉස්සර වලට සලකුණු සම්පූර්ණ කරන්න පුළුවන්. පරිමාණ කොටසක දිග x නම් දන්නවා නේද? 10x සමාන මිලිමීටර 5කට. එහෙනම් x සමානයි මිලිමීටර භාගයකට කියලා. සම්පූර්ණ කරන්නේ.
හරිද? සම්පූර්ණ කරන් ඉවරයිද? එහෙනම් බලමුද? සාමාන්‍යයෙන් මෙව මිල්ල පරිමාණය ප්‍රමාණකණය කරනු ලබන්නේ මිලිමීටර වලින් වේ. එහි ඇති රේඛා මිල්ල පරිමාණ රේඛා ලෙස හැඳින්වෙන අතර ඕනෑම අනුයාත මිල්ල පරිමාණ රේඛා දෙකක් අතර පරතරය මිල්ල පරිමාණ කොටසක් ලෙස හඳුන්වයි. එම මිල්ල පරිමාණ කොටසක දිග ඉහත පරිදි සෙවිය හැකිය. අට කලින් වල පෙන්නලා දෙනවා බලන්න රූප සරණ ඉස්සරහ නේද? මිල්ල පරිමාණ කොටසක දිග x නම් බලන්න 10යි x කියන දිගක් තුල ගියා මිලිමීටර 5ක් එහෙනම් x කියලා කියන්නේ මිලිමීටර 0.5ක් නැත්නම් මිලිමීටර භාගයක් කියලා අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. හරි. और मतलब गई तो लोग नेल पार्टिंग करेंगे तो रूप सराहना बताओ है नित्य कोटस ठीक है ने रूप सराहना देखो नित्य कोटस ठीक है अनेक कोटस इधर हम बेरने के नीचे का पिक्चर है कोटस देखा अगला तीन और किराने मंगे माइक्रोमीटर स्कोप हमारे एक कोटस हम कलर पार्टिंग है ना अनेक कोटस आने नील पार्टिंग बाहर बोला कमाक तीन राइट तो ना कोण मतलब देखना इतनी अच्छी कोटस ठीक बना दिया और मतलब रूप सराहना दिया वाला तो इंदा इतनी होना वृत्त परिमाण है वत वट परिमाण है इतनी होना दिदाले है इतनी होना दिदाले हिस्सा इतनी होना राइट मैं अनेक कोटस सेलेक्ट हुए ඒක අයත් වන්නේ අංක 1 ඉද්ද අංක 2 දිදාලය අංක 3 දිදාල හිස්ස සහ විල්ල පරිමාණය වේ. හරි අපි මේ කොටස ගැන චුට්ටක් ගැඹුරින් ඉගෙන ගමු. මේ කොටස කොහොමද තියෙන්නේ මොනවද හැදිලා තියෙන්නේ දේවල් කියලා කිය. එතකොට ඔයගොල්ලෝ පුළුවන් වෙනවා වඩාත් පහසුවෙන් තේරුම් ගන්න මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන එක වෙන උපකරණය තුලදී. අපි බලමු එහෙනම් මේක අනිත් කොටස ගත්තොත් ඒක රයි තියෙනවා කොට දැක්ක දිදාල හිස ඉද්ද කියන කොටස් ටික සාවෘත පරිමාණ නැත්නම් වට පරිමාණය කියන එක. වඩාත් පහසුවෙන් ආන්න මේක බලා ගන්න පුළුවන්. මම මෙහෙම අඳලා පෙන්නන්න අර ඉද්ද කියන එක. අන්න නැගින බලන්න හැම ඉද්ද කියලා. මෙතන දිගට මේ ඉද්ද කියන එකේ ඉද්ද 15ම කෙලවර තියෙනවා ස්ක්‍රූප් කොටවල්. මොකද මේක ස්ක්‍රූප් මොන ධර්මයේ මතනම් ක්‍රියාත්මක වෙන්නේ ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා කොහෙද මේක ස්ක්‍රූප් කොටවල් ටික තියෙන්නේ කියලා. එහෙම දිගට ඉද්ද තියෙනවා මේ ඉද්දේ 15 කෙලවර වෙනකොට අපේ ස්ක්‍රූප් කොටවල් තියෙනවා. අපිට මේ ස්ක්‍රූප් කොටවල් ටික දකින්න විදියක් නැහැ. හේතුව මේක අර දිදාලයේ තියෙන ආවරණයෙන් මෙහිලා තියෙනවා. එතන මේ වෘත්ත පරිමාණ තියෙන්නේ. අපේ හරිද? මේ තියෙන දිදාලය मैं तीन दिदाले मैं इधर मेरे दिदालेටම මේකම එක රේඛිය වගේලා තමයි දිදාලේ ඉස්සර සම්බන්ධ වෙන්නේ. මේ දිදාලේ ඉස්සර තරපුරු දෙතර වලට ගියොත් අතර මේක අතරින් පේන්නේ නැහැ අතර ගියොත් මොකද වෙන්නේ රයිට්. මේක මේ තියෙන දිදාලේ ඉස්සර මේ තියෙන දිදාලය මේ තියෙන ඉද්ද මම එක කිව්වේ මේ ඉද්දේ 15 කෙලවරේ තමයි ස්ක්‍රූප් කොටවල් ටික තියෙන්නේ. හැබැයි අපිට ඒක බලා ගන්න විදියක් නැහැ. අර දිදාලෙන් මේක අවරණය වෙලා තියෙන නිසා. අපි නිකමට හිතුව මම මේ දිදාලෙන් මෙතනින් මේව කපලා බලනවා කියලා මේ කොටස. ඒ ටික කපලා බලුවොත් මේක අපිට පේන්නේ නැහැ නේ. ඒක සම්පූර්ණයෙන්ම අපේ අයිත් වෙනවානේ. තරවලට පේන්නේ මේ විදිහට තියෙන ඉද්ද මේ විදිහට තියෙන. ඉද්ද නේද තියෙන්නේ ඔය විදිහට. මේ ඉද්දේ මෙන්න මේ කොටස් ටිකේ තමයි මේ විදිහට ස්ක්‍රූප් කොටවල අපිට දකින්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් මේක වඩාත් පහසුවෙන් දකින්න ඕන නිසා මම විශ්වාසනය කළා කියලා කියනවා තාම මේක මෙන්න දකින්න පුළුවන්. මේ විදිහට ඉද්දේ 15ම කෙලවර විතරයි ඉද්දේ මුල් ටිකේ නැහැ. ඉද්දේ 15ම කෙලවරේ බලන මේ විදිහට ස්ක්‍රූප් කොටවල තියෙන දකින්න පුළුවන්. ඔයගොල්ලෝ ටියුබ් එකේ මේ විදිහට විශ්වාසනය කළා දකපු උපසරණක් දාලා තියෙනවා. निरीक्षण करना पहसु අවශ්‍ය මේක ප්‍රොෆෙසර් අනුගතවන්ට දීලා තියෙනවා. විදියට ඔයගොල්ලෝ දකින්න පුළුවන්කමක් තියෙනවා මේකේ ස්ක්‍රූප් කොටවල තියෙනවා. එතකොට මොකක්ද මේ ස්ක්‍රූප් අන්තරාලයක් කියලා කියන්නේ? දන්නවද? මේ ඕනම එක ළඟ තියෙන අනුයාත ස්ක්‍රූප් කොටවල් දෙකක් අතර පරතරය තියෙනව නේද?
මෙන්න මේ පරතරයට තමයි අපි කියන්නේ ස්කුරුප්පු අන්තරාලයක් කියලා. ස්කුරුප්පු අන්තරාලය කියලා. එකාගේ තියෙන ස්ක්‍රූප් පොටවල් දෙකක් අතර පරතරයක් වෙනවා ස්ක්‍රූප් අන්තරාලය. මොකද්ද මේ ස්ක්‍රූප් අන්තරාලයේ තියෙන විශේෂත්වය නැත්නම් වැදගත්කම? මේ නිදාලය සම්පූර්ණ වට එකක් කරකවනකොට මේ කරකවන්න කියන්නේ මේ නිදාලය සම්පූර්ණ වට එකක් කරකවනකොට මම කියන්නේ ඉද්ද ඉස්සරහට පස්සට යනවා කියන්නේ. මේ පැත්තට කරකැවුවොත් ඉද්ද ඉස්සරහට යනවා. අනිත් පැත්තට කරකැවුවොත් ඉද්ද පස්සට එනවා. අපිට තේරෙනවනේ. කොහොමද සම්පූර්ණ වට එකක් කරකවද්දී ඉද්ද ඉස්සරහට ගමන් කරන්නේ මේ ස්ක්‍රූප් පොටවල් දෙකක් අතර තියෙන දුර විතරයි. ඉතින් ඕක අර කොහොමද දන්නා ස්ක්‍රූප් වණයක් හයි කරද්දී නේද ස්ක්‍රූප් වණයකින් හයි කරද්දී ස්ක්‍රූප් වණයන පූර්ණවට එකක් කරකවනකොට ස්ක්‍රූප් වණේ පල්ලෙහාට යන්නේ හරියට වර පොටවල් දෙකක් අතර තියෙන පරතරයට. ඉතින් මේකෙත් එහෙම තමයි මේකෙත් ස්ක්‍රූප් මූලධර්මයේ තියෙන දිදාලය පූර්ණවට එකක් කරකවනකොට ඉද්ද ඉස්සරහට යන්නේ හරියට මෙන්න මේ ස්ක්‍රූප් අන්තරාලයට සමාන දුරක්. ඉතින් ස්ක්‍රූප් අන්තරාලය කියලා කියන්නේ අනුයාත ස්ක්‍රූප්පු කොටවල් දෙකක් අතර තියෙන පරතරයට. එනම් ගන්න පුළුවන් නේද උනත් පහසුයි. right. එතකොට ඔන්න මට කියා ගන්න ඕනේ මෙන්න මේ ස්ක්‍රූප්පු අන්තරාලය කියන්නේ කවුද? දිගාලේ පූර්ණවට එකක් කරකවනකොට ඉද්ද ගමන් යන දුර කාටද සමාන කියන එක තමයි අපිට මේකෙන් කියා ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ වල ගන්න තියෙනවා පරිමාණය. මේ පරිමාණය කියනවා වෘත්ත පරිමාණය එහෙම නැත්නම් වට පරිමාණය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඔය පරිමාණය දිහා බැලුවම හරි ලේසියෙන් මේකේ තියෙන කොටස් සංඛ්‍යාව අඳුරගන්න පුළුවන්. මේක නිශ්චිත කොටස් සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. මේ විදිහට රේඛා වල දකින්න පුළුවන් මොකද කියනවා. පිළිගන්න උදාහරණයක් විදිහට හිතමු. මෙතන තියෙනවා කියලා 45 කියලා රේඛාව. නම් 7 1 2 3 4 5. මෙතන බිඳුව කියලා තියෙනවා. මේක සම්පූර්ණ වෘත්ත පරිමාණයේ කොටස් කියලා තියෙන්නේ. මේක සම්පූර්ණ වෙන වෘත්ත පරිමාණයේ කොටස් තියෙන්නේ 50යි. ඒතු මෙයා 45 රේඛාව මෙයා 46 47 48 49 50 50ට 50 නැතුව බිඳුව කියලා දාලා තියෙන ඊළඟ එක 1 2 3 කියලා කියවගෙන යන්න ඕනේ නිසා නේද වටේ රවුලේ. එහෙනම් මේක සම්පූර්ණයෙන්ම තියෙන වෘත්ත පරිමාණයේ කොටස් සංඛ්‍යාව 50යි. බැරි වෙලාවත් ඔයාලට මෙතන 95 තිබිලා බිඳුව නම් ඊට පස්සේ පේන්න දෙන්නේ. එහෙනම් ටක් ගාලා තීරණය කරන වෘත්ත පරිමාණයේ කොටස් කීයක් තියෙන්නේ? 100යි. එහෙනම් මේ විදිහට වෘත්ත පරිමාණය නැත්නම් වට පරිමාණය ගත්තොත් ඒක කොටස් 50ක් 100ක් වගේ නිශ්චිත කොටස් සංඛ්‍යාවකින් තමයි හැදිලා තියෙන්නේ. හරි මම කතා කරේ අපේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය යුනිට් දෙකක් නේද එකක දෙකකින් හැදිලා තියෙනවා කියලා මම ඔයාලට කිව්වා එක එකකට අයිති වුණා කොට මතකයි කිනිහිරියයි මතකයි නේද බාහුවයි මුරිච්චියයි දිදාලයයි සෝරි මේ විල්ලේ තියෙන පරිමාණය විල්ල පරිමාණය ඒක අනිත් කොටසට තමයි අයිති උනේ ඉද්දයි වෘත්ත පරිමාණය හැමත් වට පරිමාණයයි දිදාල හිසයි දැන් මම ඒක ගැන තමයි මේ සම්පූර්ණයෙන් ඉස්සර කරේ මම ඔයාලට කිව්වේ එන මේ ඉද්දේ අවසාන කෙලවරට වෙන්න තමයි තියෙන්නේ ස්ක්‍රූප් පොටවල් ටික. හැබැයි ටික අපිට බලන්න විදියක් නැහැ. හේතුව අර දිදාලේ තියෙන ලෝහ ආවරණයෙන් මේක හිලා තියෙන නිසා. මම ලෝහ ආවරණය පොඩ්ඩක් කපලා අයින් කරලා පේන විදිහට එනොත් මෙන්න මෙතන තමයි ස්ක්‍රූප් පොටවල් ටික තියෙනවා ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කමක් තියෙනවා. අපි ඒක විශාලණය කරලා බැලුවොත් මෙහෙම දකින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ එකලඟ තියෙන යන්නේ අතනේ ඕනෑම ස්ක්‍රූප් පොටවල් දෙකක් අතර පරතරයට අපි කියනවා ස්ක්‍රූප් අන්තරාලයක් කියලා. ඒක අතර ස්ක්‍රූප් ඇනේකටත් අදාළයි. එතකොට මෙන්න මේ ස්ක්‍රූප් අන්තරාලයක තියෙන වැදගත්කම තමයි දිදාලේ පූර්ණවට එකක් කරකවනකොට ඉද්ද ඉස්සරහට යන්නේ මෙන්න මේ ස්ක්‍රූප් අන්තරාලයේ සමාන දුරක්. ඊට පස්සේ මේකේ තියෙන වැදගත්ම කොටස තමයි වෘත්ත පරිමාණය. එහෙම නැත්නම් වට පරිමාණය කියලා හඳුන්වන්නේ. වෘත්ත පරිමාණය හෙවත් වට පරිමාණය ගත්තොත් ඔයාලට මේ වෙති ඒක නිශ්චිත කොටස් සංඛ්‍යාවක් තියෙනවා. කොටස් සංඛ්‍යාව 50ක් 100ක් වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒක අඳුරගන්න ලැයිසි 45න් පස්සේ තියෙන බිඳුව නම් ඒ කියන්නේ කොටස් 50යිනේ. 95න් පස්සේ තියෙන බිඳුව නම් ඒ කියන්නේ කොටස් 100යි. ඒ වෙලෙත් තියෙනවා 20න් පස්සේ තියෙන බිඳුව නම් කොටස් තියෙන කීයද 25යි. ඒ විදිහට උන ගණන් කරලා පාගන පුළුවන්කමක් තියෙන මේකේ තියෙන කොටස් සංඛ්‍යාව කීයද කියලා රූප සටහනේ පොඩ්ඩක් නම් කරගන්න වේවි හැපැත්ත වෙනවා ඉද්දයි දිදාලයයි දිදාල හිසයි විශේෂයෙන්ම ස්ක්‍රූප් අන්තරාලය කියන්නේ කවුද කියන එකයි එතන පැත්තෙන් තියෙන වෘත්ත පරිමාණ කොටස් දෙකක් දීලාම ඒකේ තියෙන වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව කීයද කියලා චුට්ටක් නම් කරගෙන ඉන්න.
හරිද? අපි යන නෝට් එක සම්පූර්ණ කරගමුද? එතන පළවෙනි පිටුවේ තිබුණා එහෙම. අපි ඒක සම්පූර්ණ කරන්නේ. මෙහි අනෙක් කොටස සැලකුව විට ඒකට අයත් වන්නේ මොනවා කියලා අපි කිව්වේ? ඉද්ද, දිදාලය, දිදාල හිස, විල්ල පරිමාණය නැත්නම් වෘත පරිමාණය වේ. පහත එක් රූපේ නෙමෙයි පොඩක් හදාගන්න එක රූපේ. පහත එක රූපේ දැක්වෙන පරිදි ඉද්දේ දිදාලයෙන් ආවරණය වී ඇති පහත එක රූපේ දැක්වෙන පරිදි ඉද්දේ දිදාලයෙන් ආවරණය වී ඇති පහළ කෙළවරෙහි ස්කුරුප්පු පොටවල් පවතී. මෙම ඕනෑම අනුයාත ස්කුරුප්පු පොටවල් දෙකක් අතර පරතරය ස්කුරුප්පු අන්තරාලය ලෙස හැඳින්වෙන අතර ඒක පොඩ්ඩක් හයිලයිට් කරලා තියාගන්න. හයිලයිටර් එකක් ළඟ තියෙනවා නම් මොකද මෙම ඕනෑම අනුයාත ස්කුරුප්පු පොටවල් දෙකක් අතර පරතරය ස්කුරුප්පු අන්තරාලය ලෙස හැඳින්වෙන අතර එකත් හයිලයිට් කරලා තියාගන්න ලියලා ඉවර වෙලා දිදාලය පූර්ණ වට එකක් භ්‍රමණය කරනු ලබන විට දිදාලය පූර්ණ වට එකක් භ්‍රමණය කරනු ලබන විට දිදාලය සහ එයට සම්බන්ධ ඉද්ද චලනය වන්නේ මෙම ස්කුරුප්පු අන්තරාලයට සමාන දුරකි. ඒ කීපක තේරුම් නැත්නම් වීඩියෝ එක පොඩ්ඩක් ආපහු ඉස්සරහ පස්සට ඇදලා බලන්න පටන් ගත්ත තැන ඔයාලට මතකද මම කියනවා දිදාලයේ පූර්ණ වට එකක් කරගන්නකොට දිදාලය x දුරක් ඉදිරියට ගමන් ගන්නවා නම් ඉද්දත් x දුරක් ඉදිරියට ගමන් ගන්නවා කියලා මම වීඩියෝ එකේ මුල කිව්වා. ඒක තමයි මේ කිව්වේ නේද? දිදාලයේ පූර්ණ වට එකක් කරගන්නකොට දිදාලයයි ඒකට සම්බන්ධ වෙලා තියෙන ඉද්දයි නේ. මේ දිදාලයනේ දිදාලයයි දිදාලයට සම්බන්ධ වෙලා තියෙන ඉද්දයි කියන දෙන්නම ගමන් කරන්නේ මේ ස්ක්‍රොප් අන්තරාලයට සමාන දුරක් කියන එක තමයි මම ඔයාලට කිව්වේ. මෙහි වෘත පරිමාණයක් පවතින අතර එම පරිමාණය වෘත හේවත් විල්ල පරිමාණය ලෙස හඳුන්වයි. එතන මෙහි තවත් පරිමාණයක් පවතින අතර එම පරිමාණය වෘත හේවත් විල්ල පරිමාණය ලෙස හඳුන්වයි. එහි කොටස් 50ක් හෝ 100ක් ලෙසට නිශ්චිත කොටස් සංඛ්‍යාවක් ඇත. අරගොන් රූප සරණේ උඩ තියෙන රූප සරණේ බලන්නේ උඩම තියෙන එකේ 45න් පස්සේ බිඳුව කියන්නේ ඔයගොල්ලෝ දන්න වෘත පරිමාණයේ කොටස් සංඛ්‍යාව කීයද 50යි. ඊළඟේ 95න් පස්සේ බිඳුව කියලා කියන්නේ වෘත පරිමාණයේ කොටස් සංඛ්‍යාව කොච්චරද 100යි. එවැනි උපකරණවල කුඩා මිනු වසා ගැනීම සඳහා පහත සමීකරණය භාවිතා කරනු ලබයි. දන්නවද? මොකක්ද? මේ වගේ උපකරණවල කුඩා මිනු හොයලා භාවිතා කරන සමීකරණ. ඔය පහසුවෙන් මම පෙන්නන්න මොකක්ද සමීකරණ කියන්නේ. වර්ණීය පාඩමට වඩා අත්‍තරව පොත් ලේසි වෙනවා. මේකේ කුඩා මිනු හොයාගන්න එක. වර්ණීය වල අපිට පොඩි ගේමක් දෙන්න උනා නේද? කෙටි ක්‍රමයේ දන්නවනම් ලේසි. මේක ලේසි. මේවා whatever. අපි කුඩා මිනු හොයන සමීකරණයක් තුන සමත් සමීකරණයක් ඕනම ස්ක්‍රොප් මූලධර්මයක්. ඒ කියන්නේ ගෝලමානයේ කුඩා මිනු හොයන එකකින් වෙන්න ඕනනේ. ඕනම ස්ක්‍රොප් මූලධර්මයකින් ක්‍රියාත්මක කරන උපකරණයක කුඩා මිනු හොයන්නේ කුඩා මිනුම සමානයි ඉරෙන් උඩ ස්ක්‍රොප් අන්තරාලය. ස්ක්‍රොප් අන්තරාලය ඉරෙන් යට වෘත පරිමාණ කොටස් සංඛ්‍යාව වෘත පරිමාණ කොටස් සංඛ්‍යාව එහෙනම් දැන් ඔයාලට තේරෙනවද මම ඒ ඔයාලට ස්ක්‍රොප් අන්තරාලය කියන එක කීප සැරයක් කියන මොකක්ද කියන්නේ ඊට පස්සේ ඔයාලට මම පැහැදිලි කරා වෘත පරිමාණ කොටස් සංඛ්‍යාව කොහොමද හොයාගන්නේ කියන්නේ මේක සමස්ත සමීකරණයක් විදිහට භාවිත කරනවා කුඩා මිනුව සමානයි ස්ක්‍රොප් අන්තරාලය වෙදීම වෘත පරිමාණ කොටස් සංඛ්‍යාව රැකගෙන නෝට් එක සම්පූර්ණ කරගමුද මෙවැනි උපකරණවල කුඩා මිනුව සොයා ගැනීම සඳහා පහත සමීකරණය භාවිත කරනු ලැබේ අර උඩින් තියෙන පෙළිය කපලා අයින් කරන්න
කුඩා මිනව සමානයි සමීකරණ ලියා ගන්න ස්ක්‍රොප්පු අන්තරාලය බෙදීම වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව හරිද right දැන් බලන්න ටියුට් එකේ පොඩි ගණන් කීපයක් තියෙනවා මම ඉස්සරහට ඒක හදන්න දෙන්න හදන්නේ අපි ඒක චුට්ටක් හදලා ඉමු බලන්න හොයාගන්න අපි කලින් පාඨාංග කියන මොකක්ද කියන එක චුට්ටක් බලන්න ඕනේ right ඊට කලින් බලන්න මේ කුඩා මිනු හොයන්න ගියන් පස්සේ දැන් ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව අපිට සිද්ධ වෙනවා කුඩා මිනු හොයන්නේ ප්‍රායෝගිකව කුඩා මිනු හොයන්න ගියාම අපිට ඉස්සෙල්ලාම හොයනවා වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව ඒක හොයාගන්න විදිය මම ඔයාලට පැහැදිලි කරා අර වෘත්ත පරිමාණ දිහා බලුවාන් පස්සේ 45.0යි නම්නේ 95.0යි වගේ නම් දෙන ඔයගොල්ලෝ ලෙක්සියම පුළුවන් වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව කියන එක නම් තීරණය කරන්න ඒතකොට ස්කෘප්පු අන්තරාලය හොයන්නේ කොහොමද හරි ස්කෘප්පු අන්තරාලය හොයන්න අපි පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා ඒකේ පළවෙනි ක්‍රමය මම ඔයාලට කියන්නම් පළවෙනි ක්‍රමය සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ලැබ් එකකදී උපකරණයක් අපේ අතට හම්බුනොත් භාවිත කරන ක්‍රමය ඕන මතකදවම කිව්වා දිදාලය පූර්ණ වට එකක් කරකැවුවා ඉද්ද නැත්තම් දිදාලය කොච්චර දුරක්ද ඉස්සරහට යන්නේ මොකද ඉද්ද ඉස්සරහට ගමන් යන දුරයි දිදාලය ඉස්සරහට ගමන් යන දුරයි දෙන්නම එක සමානයිනේ x කියලා රූප සමානයි දාලා පෙන්නුවේ එහෙම නේද ඒ වගේම මට කියන්න එහෙනම් දිදාලය පූර්ණ වට එකක් කරකවනකොට දිදාලය පූර්ණ වට එකක් කරකවනකොට ඉද්ද කොච්චර දුරක්ද ඉස්සරහට යන්නේ ඔයාලා දන්නවද ඉද්ද ගමන් ගන්න දුර දිදාලය ගමන් ගන්න දුර සමානයි ඒ දෙන්නම ගමන් ගන්න ස්ක්‍රොප් අන්තරාලයට සමාන දුරක් නේද එහෙමනම් ස්ක්‍රොප් අන්තරාලය හොයන්න තියෙන හොඳම ක්‍රමය මොකද නේද මොකක්ද ස්ක්‍රොප් අන්තරාලයේදී හොයන්න තියෙන හොඳම ක්‍රමය දිදාලය අපි කරකවනවා පූර්ණ වට එකක් දිදාලය පූර්ණ වට එකක් කරකවලා අපි බලමු ඉද්ද කොච්චර දුරක් ඉස්සරහට ගියාද මොකද ඉද්ද ඉස්සරහට ගමන් ගත්ත දුර දිදාලය ඉස්සරහට ගමන් ගත්ත දුරට සමානයිනේ දිදාලය ගමන් කරන්නේ අර රේඛීය පරිමාණය මතනේ ඒ නිසා අපිට වඩාත් පහසුවෙන් ඒක අඳුර ගන්න පුළුවන්කමක් තියෙනවා තේරුණා නේද ඒතර මෙහෙම හිතන්න ඕනේ කිව්වට මම වලට බලාගෙන ලේසියි නෑ බලන්න මම බෝඩ් එකේ මෙතනින් අනින්නම් මේ තියෙන්නේ විල්ල පරිමාණය කියලා හිතාගන්න මෙන්න විල්ල පරිමාණය තියෙනවා විල්ල පරිමාණ රේඛාව right බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 මම මෙතන 5යි කියලා කිව්වොත් දැන් ඔයාලා හරියටම දන්නවා මම 5යි කියලා කිව්වොත් දැන් ඔයාලා හරියටම දන්නවා මේකේ කොච්චරක්ද තියෙන විල්ල පරිමාණ කොටසක දිග ඉස්සලා අපිට අනිවාර්යයෙන් ඒක හොයන්න වෙනවා විල්ල පරිමාණ කොටසක දිග හොයන්න ගියාම මෙතන තියෙන බිඳුව මෙතන තියෙන 5යි නම් බිඳුවයි 5යි අතර තියෙන්නේ කොච්චරක්ද ඔක්කොම මිලිමීටර නම් 5යි වල විල්ල පරිමාණයක් සාමාන්‍ය ක්‍රමාංකනය කරන්නේ මිලිමීටර වලින් බව කොට ගන්නවා නේ එහෙනම් මෙතනත් අතර තියෙන්නේ මිලිමීටර 5යි හරිද ඒතර ඒකේ විල්ල පරිමාණ රේඛා කොච්චරක් කොටස් කීයක් තියෙනවද විල්ල පරිමාණ කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10ක් තියෙනවනේ එහෙනම් එක කොටසකදී x නම් 10යි x අපි සුපුරුදු කලදී බලන්නේ 10යි x කියලා කියන්නේ මිලිමීටර 5යි නම් එක විල්ල පරිමාණ කොටසක් කියන්නේ කොච්චරද මිලිමීටර 0.5යි හරි අපි හිතමු මෙතනින් එතකොට තියෙනව නේද ඔකේ මේ වෘත්ත පරිමාණය දිදාලයේ තියෙන මෙතනින් ඒ දිදාලය කියන්නේ ලෝහ ආවරණයක් නිසා මේ ටික ඔක්කොම වැහිලා තියෙනවා. ඒතර මේකේ තියෙනවා මේ වගේ පරිමාණ රේඛා නේද තමයි. මෙන්න මේ පරිමාණ රේඛාව අපිට හරි විශේෂයි. හේතුව බලන්න අර විල්ල පරිමාණයේ තියෙන රේඛාවත් එක්ක මේ රේඛාව ඒක රේඛීය වෙලා තියෙන්නේ. මේකවට අපි ගණන් හදුවොත් අපිට මේ තියෙන 37 වෙනි රේඛාව තමයි ඒක රේඛීය වෙලා තියෙන්නේ කියලා. එහෙනම් දැන් ඔයාලා මට කියන්න මම මේ දිදාලය මෙහෙම තියෙන්නේ. මේ දිදාලය හරියටම කරකවනවා වට එකක්. මේ පැත්තට වට එකක්. මෙයා මේ පැත්තට කරකවනකොට ඔයගොල්ලෝ දන්නවා මෙයා ගමන් කරන්නේ ඉස්සරහට. අපි කියමු හරියටම දැන් දිදාලේ ධාරය තියෙන මෙන්න මේ ඊළඟ පරිමාණ සලකුණ මත කියලා. හරිද? මම කියන්නේ හොඳට තේරුණා. ඊළඟ මේ මෙතන තියෙන පරිමාණ සලකුණ මත. ඒ කියන්නේ මෙතන මිලිමීටර 5යි 5.5 මිලිමීටර 6යි.
6 වෙනි මිලිමීටරයේ රේඛාව මත තමයි හරියටම දිදාලේ තියෙන්නේ. දිදාලේ හරියට මෙතෙන් දෙනකොට විල්ල පරිමාණයත් එක්ක ඒක රේඛිය වෙලා තියෙන 37 වෙනි රේඛාව. මම දැන් දිදාලේ කරකවන පූර්ණ වට එකක්. දිදාලේ කරකවන පූර්ණ වට එකක්. දිදාලය පූර්ණ වට එකක් කරකවනකොට ඉද්ද ඉස්සරහට ගමන් යන දුර කාට සමානයිද? ස්කෘප්පන්තරාලයට සමානයි. එහෙමනම් ඔන්න මම පූර්ණ වට එකක් කරකවනකොට මෙයා එනවා ඉස්සරහට. අන්න එතකොට පේන්නේ මොන වගේද කියලා. මම මෙතනින් අදින්නද? මේ තියෙන විල්ල නම්. මේ තියෙන්නේ විල්ල පරිමාණය තියෙන මෙන්න බිඳුව මම මෙතනින්ම ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10 කියන්නේ 5 වෙනි මිලිමීටර රේඛාවනේ මෙයායි. ඒක රේඛාව කියලා අපි හිතමු. හරි මේ රේඛාවනේ. හරිද? right. මම පූර්ණ වට එකක් කරකවලා පස්සේ ඔයාලා හිතන්න දැන් දිදාලය තියෙන මෙතන. පූර්ණ වට එකක් කරකවුවා නම් අනිවාර්යෙන් වෙන්න ඕන දේත් ඔයාලා දන්නවා. මොකක්ද වෙන්න ඕන? සම්පූර්ණ වට එකක් කරකවුවා නම් කලින් තිබුණ 37 වෙනි රේඛාව නම් දැනුත් ඒක රේඛිය වෙන්න ඕන කී වෙනි රේඛාවද? 37 වෙනි රේඛාවනේ. දැන් තේරුණාද? ඔන්න පූර්ණ වට එකක් කරකවුවා. පූර්ණ වට එකක් කරනකොට ඔයාලට හොඳට පේනවා දිදාලේ තිබුණට වඩා ඉස්සරහට ඇවිල්ලා. කොච්චරකින් ඉස්සරහට ඇවිල්ලාද? හරියට බලමු. මේ තියෙන දිදාලේ කලින් තිබුණු තැනනේ. මේ තියෙන දැන් දිදාලේ තියෙන තැන නේද? එහෙනම් දිදාලේ පූර්ණ වට එකක් කරවවට ගමන් කරලා දෙන මෙන්න මෙච්චර දුරක් නේද? මම මේ පාට කරන දුර නේද ගමන් කරලා දෙන දුර වෙන්නේ. දිදාලය පූර්ණ වට එකක් කරගවද්දි දිදාලේ ඉස්සරහට ආවේ මෙච්චර දුරක් නේද? දිදාලේ ඉස්සරහට ආවේ මෙච්චර දුරක් නම් ඉද්ද ඉස්සරහට ආවේ මෙච්චර දුරක් නේද? කොච්චරද මේ දුර? හරියට දාන්න මේ තියෙන මිලිමීටර 5.5 මේ තියෙන්නේ 6 නම් හරියට පරිමාණ කොටසක දුරක් නේද ගමන් කරලා තියෙන්නේ. එහෙමනම් ස්කෘප්පු අන්තරාලය කියන්නේ කවුද? ස්කෘප්පු අන්තරාලය කියලා කියන්නේ කෙලින්ම ආරට කියන්න තිබුණා කොච්චරද? මෙන්න මේ කොටසක දිගනේ ඒ කියන්නේ කොච්චරද 0.5 මිලිමීටර. ඔන්න එහෙනම් ඉස්කෝලේ ලැබ් එකේදී හෝ ප්‍රායෝගික පරීක්ෂණයකදී ඔයගොල්ලන්ට මයික්‍රෝමීටර් ස්කෘප්පු ප්‍රමාණයක් කරනවා ප්‍රැක්ටිකලි ස්කෘප්පු අන්තරාලය ගන්න කියලා කිව්වොත් ඔක තමයි පාවිච්චි කරන ක්‍රමය. මොකද ඉස්සෙල්ලම කරකවල හවුද? ඉද්ද කරකවල මේ ඉද්දවල දිදාලේ කරකවල දිදාලයේ ධාරය හරියටම විල්ල පරිමාණය කවදාවත් කැමති ඕනම රේඛාවකට ඒක රේඛී කරගෙන තියාගන්න. එහෙනම් එනකොට ඔයාලා බලන්න පුළුවන් හරියටම විල්ල පරිමාණය රේඛාවක් එක්ක වෘත්ත පරිමාණ රේඛාවක් ඒක රේඛීය වෙනවා. ඒ කීවෙන් රේඛාවද කියලා තනිකම හොයාගන්න. ඊට පස්සේ හරියටම කරකවන්න දිදාලේ පූර්ණ වට එකක්. පූර්ණ වට එකක් කරකවන අපෝ අර කලින් තිබුණු රේඛාව මෙතෙන්ට ඒක රේඛීය වෙන්න ඕනේ. අන්න මේක රේඛීයවට බලන්න දිදාලය මේ විල්ල පරිමාණය ඔස්සේ කොච්චර දුරක් විස්ථාපනය වෙනවද ගමන් කරනවා. අන්නේ ගමන් ගන්න දුරට තමයි අපි කියන්නේ මොකක් කියලාද? වට එකක් කරකවත් ගමන් ගන්න දුරට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ස්කෘප්පු අන්තරාලයක් කියලා. ඕක තමයි පළවෙනිම ක්‍රමය ප්‍රැක්ටිකලි පළවෙනිම ක්‍රමය අපි හොයාගන්න ස්කෘප්පු අන්තරාලය. හරි. ඔයාලා හිතන මම ඔයාලට දෙන මොකක්ද ප්‍රශ්නකදී. සමහර ප්‍රශ්නකදී මම වට එකක් කරකවන එකක් නැහැ වට දෙකක් කරකවලා මෙච්චර දුරක් ගියා කියලා කියනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ වට දෙකක් කරකවද්දි ගියේ එච්චර දුරයි නම් එක වටයක් කරකවද්දි කොච්චර දුරක්ද ගියේ කියලා අහන්න පුළුවන් නේ. සමහරට මට කියන්න පුළුවන් වට හතරක් කරකවද්දි මෙන්න මෙහෙම පේන්න තිබුණා කියලා මේ වගේ රූප සරහන් දෙකක් මට දෙන්න පුළුවන්. තුනට ඔයාලට පුළුවන් ස්ක්‍රූප් අන්තරාලය කලබල නැතුව හොයාගන්න නේ. වට හතරක් කරකවද්දි එච්චරයි නම් ගියේ එක වටයක් කරකවද්දි කොච්චර දුරක්ද ගියේ. ඒක තමයි ස්ක්‍රූප් අපදිස්සන ස්ක්‍රූප් අන්තරාලයක් කියන්නේ දෙදාලේ පූර්ණ වට එකක් කරකවද්දි ගමන් ගන්න දුරට. ඒක හොඳට ඔළුවේ තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්නේ ඊළඟට පන්කොණ ස්කෘප් අන්තරාලය හොයන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. දෙක එකක් තමයි මේ ප්‍රැක්ටිකලි. බැරි වෙලාවත් මේ ක්‍රමය ගැන අදහසක් කියන්නේ නැත්නම්. ඉතින් මේ ක්‍රමය ගැන සඳහනක් කරන්නේ නැත්නම් මම ඔයාලට. ඔයගොල්ලෝ කොහොමද එහෙනම් ස්කෘප් අන්තරාලය හොයන්නේ? ඔය වට එකක් කරකවන එකක්, වට දෙකක් කරකවන එකක්, වට කරකැවීමක් ගැන සඳහන් වෙන්නේ නැත්නම් කොහොමද ස්කෘප් අන්තරාලයක් හොයන්නේ? අලෙසි කරකැවීමක් ගැන සඳහන් කිරීමක් වෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ ස්කෘප් අන්තරාලයක් සඳහා කෙලින්ම භාවිතා කරන්න විල්ල පරිමාණ කොටසකදී. විල්ල පරිමාණය තියෙන කොටසකදී පාවිච්චි කරන්න. ඒතර ප්‍රමුඛතාවයක් වර්ධ වෙනවා. අංක 1 බලන්න මේක දිනනවාද නේ. වට එකක් කරකවපු දත්තයක් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි ස්කෘප් අන්තරාලය. එහෙම දත්තයක් හොයාගන්න බැරි නම් ඔයාලට අයිතියක් තියෙනවා අරගන්න ස්කෘප් අන්තරාලය කියලා කියන්නේ මෙන්න මේ විල්ල පරිමාණ කොටසකදී කියන්නේ. හරි. මම කතා කරන්නේ මෙන්න මේ ගැන.
ඒ තමයි අපේ උපකරණය උනේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය. මම හිතනවා දැන් ඔයාලට මේකේ කොටස් ටික හඳුන ගන්න පුළුවන් ඇති කියලා. පේපර් ක්ලාස් එකට යන අයට අවුලක් වෙන එකක් නැහැ. ප්‍රශ්න ටික දිගට ලියාගෙන යනකොට ඔක ඉබේම හුරු වෙනවා. එතකොට බලන්න මේ අපි කියගෙන ගියේ විල්ල පරිමාණ අපි කතා කරේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ගැන. එතකොට මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය කුඩා වෙනවාට පාවිච්චි කරන සමීකරණය වෙන්නේ ස්ක්‍රූප් අන්තරාලය බෙදීම වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව. ඉතින් මේ වෘත්ත පරිමාණයේ තියෙන කොටස් සංඛ්‍යාව හොයන කරන් හරිම ලේසි. 50ද 100ද කියන එක ලේසියෙන් බලා ගන්න පුළුවන්. අපිට චුට්ටක් අමාරු වෙන්නේ හොයාගන්න මොකද්ද ස්ක්‍රූප් අන්තරාලය. ස්ක්‍රූප් අන්තරාලය හොයන්න අපි පාවිච්චි කරපු ක්‍රම දෙකක් තියෙනවා. ඔකයි මොකද ක්‍රම දෙක? දිදාලේ පූර්ණවට එකක් කරකවලා බලනවා ඉද්ද කොච්චර දුරක් ඉස්සරහට යනවද කියලා. ඒක එකක්. එහෙම නැත්නම් ඒ ගැන පුත් අපිට දත්තයක් ලැබෙන්නේ නැත්නම් අපි ගැනීම පාවිච්චි කරනවා විල්ල පරිමාණ කොටසකදී. හැබැයි හොඳට ඔය තියාගන්න මේ දත්තය කියන්නේ කරකැවීම සම්බන්ධව දත්තය භාවිතා කිරීමේ හැකියාවක් තියෙද්දී කවදාවත් විල්ල පරිමාණ කොටසකදී ස්ක්‍රූප් අන්තරාලය කියලා හැම්මැලිකමට ගන්න එපා. ප්‍රශ්නවල උත්තර වරදීවි ඔයගොල්ලන්ට ගොඩක්. එහෙනම් දැන් හොඳටම ෂෝර් වෙන අපිට එකකින් පුළුවන් ස්ක්‍රූප් අන්තරාලය හොයන්න. ඉතින් අපේ ස්ක්‍රූප් අන්තරාලයත් හොයන්න පුළුවන් නම් වෘත්ත පරිමාණයේ කොටස් සංඛ්‍යාවත් හොයන්න පුළුවන් නම් දැන් ගොඩක් ප්ලේසින් කුඩා මිනිමම් මිලිමීටර වලින් හොයන්න පුළුවන් නේද? ඔය ස්ක්‍රූප් අන්තරාලය තියෙන්නේ මිලිමීටර වලින් වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාවට එකකයක් නැහැ. උත්තරේ කොහොමද වෙනම නැයිද මිලිමීටර වලින්ම. එහෙනම් බලමුද නෝට් එක සම්පූර්ණ කරන්න. මේව තියෙනව නේද? මේ ස්ක්‍රූප් අන්තරාලයේ සෙවීම සඳහා අගොඩ ක්‍රම දෙකක් තියෙනවා. ඒක අංක 1 දිදාලයේ පූර්ණ වට එකක්. දිදාලය පූර්ණ වට එකක් භ්‍රමණය කර දිදාලය හෝ ඉද්ද ගමන් කළ දුර සෙවීමෙන් ඒ ස්ක්‍රූප් අන්තරාලය සෙවිය හැකිය. හරි. දැන් බලන්න මම ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා මෙහෙමනේ. දී ඇති රූප සටහනෙහි දක්වා ඇත්තේ දිදාලය පූර්ණ වට එකක් භ්‍රමණය කළ අවස්ථාවක් යයි සැලකූ විට ඒ ස්ක්‍රූප් අන්තරාලය පහත පරිදි සෙවිය හැකිය. තේරුම් ගත්තද? රූප සටහනේ දක්වා ඇත්තේ දිදාලය පූර්ණ වට එකක් භ්‍රමණය කළ විට දිදාලය පූර්ණ වට එකක් නේද? පූර්ණ වට එකක් භ්‍රමණය කළ විට පේන විදිය තමයි පෙන්නලා දෙන්නේ. බලන්න උඩ එක රූප සටහනක් තියෙනවා කරකවන්න කලින්. ඔයාලට පේනෝනේ. එතකොට මට කියන්න ඔයගොල්ලෝ පුළුවන් පොඩි නිර්මාණයක් කරලා හොයාගන්න ඉස්සෙල්ලාම විල්ල පරිමාණ කොටසක දිග. ඒක හොයන්න ඔයගොල්ලෝ මේ නිර්මාණය කරන්න පුරුදු වෙන්න. පුළුවන් නේද? හරි. ඊට පස්සේ බලන්න 45යි උඩට තියෙනවා 46 වෙනි රේඛාව. එහෙනම් විල්ල පරිමාණෙත් එක්ක ඒක වෙලා තියෙන 46 වෙනි රේඛාව. ඊට පස්සේ යටින් මම හරියටම පේනවනේ සම්පූර්ණ වටයක් කරකවලානේ. එක වටයක් කරකැවුවට පස්සේ දිදාලේ තියෙන්නේ කොතනද කියලා මම ඔයාලට පෙන්නලා තියෙනවා. හරි. ඔයගොල්ලන්ට පුළුවන් අර මම වගේම පාට කරගෙන පෙන්නන්න. අන්න දිදාලේ පූර්ණ වට එකක් කරකවද්දී දිදාලේ පූර්ණ වට එකක් කරකවද්දී දිදාලේ ඉස්සරහට ගමන් කරපු දුර. දිදාලේ ඉස්සරහට ගමන් කරපු දුර ඉද්ද ඉස්සරහට ගමන් කරපු දුරටම සමානයි නේ. එහෙනම් ස්ක්‍රූප් අන්තරාලය කියන්නේ මෙන්න පාට කරලා පෙන්නන්න මෙන්න මේ ප්‍රමාණයක්. පොඩක් ඒක හොයලා ඒ ටික සම්පූර්ණ කරන්න කොහොමද කියන්නේ කලින් තනියම. රූප සටහනේ අදාළ සම්පූර්ණ කරන්න. අන්තිමට මම ස්ක්‍රූප් අන්තරාලය සමාන කියලා ගම සම්පූර්ණ කරන්න. හරිද? හරිද? එහොනද බලන්න ඔයගොල්ලෝ රූප සටහන ඔයගොල්ලෝ හොයාගත්තද මිලිමීටර 5 රේඛාවයි මිලිමීටර 10 රේඛාව අතර මිලිමීටර 5යි. එතන තියෙනවා ප්‍රධාන පරිමාණයේ කොටස් විල්ල පරිමාණයේ කොටස් 10ක්. එහෙනම් 10ක් සමානයි මිලිමීටර 5යි නම් x කියන්නේ කොච්චරද? මිලිමීටර 0.5ක් කියන හොයන්න පුළුවන් විල්ල පරිමාණ කොටසකදී.
ඊට පස්සේ බලන්න මේ වට එකක් කරකවන්න කලින් දිදාලේ තිබුණු තැන මම පෙන්නලා දෙනවා කඩ රේඛාවක් දාලා. වට එකක් කරකවුවට පස්සේ තියෙන දැන් කඩ රේඛාවක් දාලා දෙනවා. ඔය කඩ රේඛා දෙක අතර දුරනේ ගමන් කරන්නේ පූර්ණ වට එකක් කරකවද්දී. ඔන්න ගමන් කරපු දුර හරියටම පරිමාණ කොටස් වලින් කොච්චරද බලන්න. පරිමාණ කොටස් දෙකක දුරක් ගිහිලා නේද? එහෙනම් එක කොටසක් කියලා කියන්නේ මිලිමීටර 0.5 නම් කොටස් දෙකක් කියන්නේ කොච්චරද? 0.5 දෙකක් නේද? එහෙනම් නම් ස්ක්‍රූප් අන්තරාලක් කියන්නේ මේ උපකරණයේදී කොච්චරද? මිලිමීටර එකක් කියලා තමයි ටියුබ් එකේ දීපු උපසරහනට එන්නේ. ඒක තමයි බලමු උපසරහන සම්පූර්ණ කර නෝට් එක සම්පූර්ණ කරලා හරිද බලන්න. දිගදී උපසරහනේ දක්වා ඇත්තේ දිදාලයේ පූර්ණ වට එකක් භ්‍රමණය කළ අවස්ථාවක් යයි සැලකූ විට එහි ස්ක්‍රූප් අන්තරාලය පහත පරිදි සෙවිය හැක. වට එකක් කරකවන විට දිදා දිදාලයේ ගමන් කළ දුර සමානයි බිල්ල පරිමාණ කොටස් කීයක දිගද? දෙකක දිගනේ. උපසරණය පේනවද? පූර්ණ වට එකක් කරකවද්දී දිදාලයේ ගමන් කළ දෙන බිල්ල පරිමාණ කොටස් දෙකක දුරක්. බිල්ල පරිමාණ කොටස් දෙකක දිග. ස්ක්‍රූප් අන්තරාලය සමානයි බිල්ල පරිමාණ කොටස් එමනිසා ස්ක්‍රූප් අන්තරාලය සමානයි බිල්ල පරිමාණ කොටස් දෙකක දිගනේ. මොකද පූර්ණ වට එකක් කරකවද්දී දිදාලේ ගමන් ගන්න දුරට තමයි අපි කියන්නේ ස්ක්‍රූප් අන්තරාලය කියලා. ඒ නිසා ස්ක්‍රූප් අන්තරාලය සමානයි ඔයගොල්ලෝ හොයාගෙන තියෙනවා බිල්ල පරිමාණ කොටසක දිග 0.5 එහෙනම් 0.5 මිලිමීටර වැඩි කිරීම 2යි ඒක සමානයි කොච්චරද 1 මිලිමීටර. තේරුම් ගන්න ඉතින් ගණන් වලදී ප්‍රශ්නවලදී විභාග රචනා ප්‍රශ්නවලදී ඔක එක විදිහට ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන මොන විදිහට වුණත් උත්තරයක් දෙන්න Tamanට පුළුවන්කම තියෙන්න ඕන. ස්ක්‍රූප් අන්තරාලය දෙවෙනි ක්‍රමය. ඊට සඳහන් පරිදි වට එකක් භ්‍රමණය වීම පිළිබඳ සඳහන් නොකරයි නම් ස්ක්‍රූප් අන්තරාලය සඳහා යොදාගත යුත්තේ විල්ල පරිමාණ කොටසක දිගයි. විල්ල පරිමාණ කොටසක දිගයි. හරිද? right. එහෙනම් අපි බලමුද මෙන්න මේ කතා ටික මම ඔයාලට කිව්වේ. අපි ඔයාලට කතා කරේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණය ගැන. බලන්න දැනට පුළුවන්කමක් තියෙනවද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයේ කොටස් ටික Tamanට තනියම අඳුර ගන්න පුළුවන්ද? පුළුවන් නේද? right. ඊට පස්සේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක කොටස් ටික දැක්කම ආකෘතිය දන්න ඕනේ මේකේ ප්‍රධාන යුනිට් දෙකක් එකතු වෙලා තමයි මේ උපකරණය හැදිලා තියෙන්නේ කියන එක. එක් යුනිට් එකකට ඇති කොටස් මොනවද? මතක් කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ මේකේ ක්‍රියාත්මක වෙන්නේ මොන මූලධර්මයේ මතද? ස්ක්‍රූප් මූලධර්මයේ මත නිසා මේක කුඩා මිනුමහන පාවිච්චි කරන සමීකරණ තමයි ස්ක්‍රූප් අන්තරාලය බෙදීම වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව. ගොඩක් ළමයි දන්නේම නැති දේ තමයි මේකේ තියෙන ස්ක්‍රූප් පොටවල් ටික කොහෙද තියෙන්නේ කියන එක ගොඩක් අය දන්නේ නැහැ. කොතනද මේකේ ස්ක්‍රූප් පොටවල් ටික තිබුණේ? අර ඉද්දේ පහළම කෙළවරේ දිදාලෙන් ආවරණය වෙලා තිබිච්ච තැන. එතන තියෙන ඕනම එක ළඟ තියෙන නේද? අනුයාත ස්ක්‍රූප් පොටවල් දෙකක් අතර පරතරයට තමයි අපි කියව මොකක් කියලා ස්ක්‍රූප් අන්තරාලයක් කියලා. ඒ ස්ක්‍රූප් අන්තරාලේ ප්‍රායෝගික හොයන බලන් ක්‍රම දෙකක් තිබුණා. අමුතිස්ම දිදාලේ පූර්ණ වට එකක් ගමන් කරකවද්දී දිදාලේ ඉස්සරහට ගමන් ගන්න දුර ස්ක්‍රූප් අන්තරාලය සමානයි. ඒ දිදාලේ ඉස්සරහට ගමන් ගන්න දුර ඉද්ද ගමන් ගන්න දුරට සමානයි. එකම යුනිට් එකක් විදිහට මේ දෙන්නම ඉන්න නිසා. එහෙම බැරි වුණොත් ඉලක්කයක් පාවිච්චි කරනවා මොකද? මිල්ල පරිමාණ කොටසක දිග. වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව වෙන විදිහ මම ඔයාලට කියලා දුන්නා. නම් මේ වෙනකොට මම හිතනවා ඔයගොල්ලන්ට කුඩාම මිනුම ගණනය කිරීමක් තුළ හොයන්නත් පුළුවන්. සහ ඔයාලා දන්නවා ප්‍රායෝගිකව හම්බුනොත් කොහොමද විල්ල පරිමාණ කුඩා මිනුම හොයන්න ගියාම ස්ක්‍රූප් අන්තරාලය හොයන්න ඕන. කරකවලා දිදාලේ කරකවලා කොහොමද හොයන්න ඕන කියන එක ගැනත් මම හිතනවා පොඩි අවබෝධයක් තියෙනවා කියලා. අපි කියනවා මෙතනින් පස්සේ යනවා වැදගත්ම දෙයට ඒ තමයි මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක පාඨාංකයක් කියන්නේ මොකක්ද? අපි ඒක ගැන තමයි ඊළඟට බලන්න හදන්නේ. අය බලමු මොකක්ද මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණ පාඨාංකයක් කියන්නේ. ඔයාලට මතකයි වර්නියර් පාඨාංකයක් කියලා කිව්වේ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය සලකුණයි වර්නියර් පරිමාණයේ ශුන්‍ය සලකුණ අතර තියෙන දුර. වර්නියර් කැලිපරයක පාඨාංකයක් කියලා කිව්වේ ඔයාලට මතක තියෙන බාහිර හණු දෙකේ අභ්‍යන්තර පෘෂ්ඨ අතර හරිය අභ්‍යන්තර හණු දෙකේ බාහිර පෘෂ්ඨ දෙක අතර හරිය නැත්නම් කැලිපරයේ ධාරයයි යඹුර වයින් කෝණේ කෙලවර අතර තියෙන දුරට. ඔය තිබුණු දුරවත් තුනම කොට මතක ඇති සමාන වෙනවා හරියටම වර්නියර් පරිමාණයේ ශුන්‍ය සලකුණත් ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය සලකුණත් අතර තියෙන දුරට. එහෙනම් අපි අදහන ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක පාඨාංකයක් කියන්නේ මොකක්ද? හරි ලේසියි. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක පාඨාංකයක් කියන්නේ මේකමද?
කිනිහිරිය නේද? මේ කවුද? ඉද්ද. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණ පාඨාංකයක් කියන්නේ කිනිහිරියයි ඉද්දයි අතර තියෙන මෙන්න මේ පරතරය. කිනිහිරියයි ඉද්ද අතර තියෙන මේ පරතරය තමයි අපි කියන්නේ පාඨාංකයක් කියලා. උපකරණ එකක් තියෙනවා. හරියට මොකද ගන්නවද මේ පාඨාංකය මෙන්න මේ දුරට සමාන වෙනවා. මොන දුරටද? විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණයි මේ තියෙන දිදාලයනේ. අපි මේකට කියන පුරුදුනවා දිදාලයේ ධාරය කියලා. ශුන්‍ය සලකුණයි දිදාලයේ ධාරයයි අතර තියෙන මේ පරතරයට අපි කියනවා පාඨාංකය. අතරකොත් මෙහා කියන්නේ දෙකම එක සමාන. මෙట్లా මෙතන තියෙන දුර ප්‍රමාණය කිසියම් දුරක් නම් ඒ දුර s කියලා දුර ප්‍රමාණයක් නම් මේ තියෙන ඒ දුර ප්‍රමාණයම තමයි. ඒ නිසා කිනිහිරිය ඉද්ද අතර මේ පරතරයට සමානයි. ඒ නිසා කෙනකින් අපි අහුවොත් මොකක්ද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණ පාඨාංකයක් කියලා කියන්නේ. මොකක්ද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණ පාඨාංකයක් කියන්නේ? කිනිහිරිය ඉද්ද අතර පවතින පරතරය හෝ විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණත් දිදාලයේ ධාරය අතර පවතින දුර වේ. ඕක තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණ පාඨාංකය. අපි ඊට පස්සේ බලමු අර වර්නියර් එකේ වගේම කොහොමද මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයක පාඨාංක ලියන්නේ කියලා. ඒක බලමු දැන්. රූප සටහන ඉස්සෙල්ලා මෙහෙම රූප සටහන මම ඔයාලට දීලා තියෙනවා. ඒකේ පාඨාංකය කියන්නේ කවුද කියන එක ලියලා තියාගන්න. මෙතන පාඨාංකය ඒ දුරවල් දෙකම එක සමානයි කියලා. හරිද? right. සම්පූර්ණ කරනවා. මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ප්‍රමාණ පාඨාංක. මයික්‍රෝමීටර් පාඨාංකයක් යනු කිනිහිරියත් ඉද්දත් අතර පරතරයයි. හයිලයිටර් එකක් තියෙනවා නම් හයිලයිට් කරලා තියන්න. මයික්‍රෝමීටර පාඨාංකයක් යනු කිනිහිරියත් ඉද්දත් අතර පවතින පරතරයයි. මෙම පරතරය විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණත් දිදාලයේ ධාරය අතර විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණත් දිදාලයේ ධාරය අතර පවතින දිගට සමාන වේ. හරිද? අපි බලමු කොහොමද පාඨාංකයක් ලියන්නේ. හරි පාඨාංකයක් ලියන්නේ නැද්දී ඔයගොල්ලෝ අනුගමනය කරන්න ඕන ප්‍රධාන පියවර තුනක් තියෙනවා. පියවර තුන ඔයගොල්ලෝ පේනවා නම් ටියුට් එකේ දාලා තියෙනවා step 1 step 2 step 3 කියලා. ඔය පියවර තුන ඔයගොල්ලෝ අනුගමනය කරනවා නම් කිසිම විදිහකට වරදින් නැතුව ඔයගොල්ලෝ මේකේ පාඨාංක ලියන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න පළවෙනිම පියවර වෙන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා විල්ල පරිමාණ කොටසක දිග හොයන්න. කවුද විල්ල පරිමාණ කොටසක දිග කියන්නේ? මට ඔයාලට ලේසිම මෙතන 5 මිලිමීටර රේඛාව තියෙනවා. 10 මිලිමීටර රේඛාව තියෙනවා. මේ දෙන්න අතර පවතින පරතරය මම දන්නවා කොච්චරද මිලිමීටර නම් 5යිනේ 5 මිලිමීටර සහ 10 මිලිමීටර අතර දෙන මිලිමීටර 5යි. එතකොට මේ ටිකේ විල්ල පරිමාණය කොටස් කීයක් තියෙනවද? එකයි. විල්ල පරිමාණ කොටසක් කියන්නේ එක ළඟ තියෙන විල්ල පරිමාණ රේඛා දෙකක් අතර පරතරය. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එන එක කොටසකදී x නම් කොටස් 10කදී කොච්චරද? 10යි x. එහෙනම් පළවෙනි ස්ටෙප් එකට උගලට එන්න තිබුණා. පළවෙනි පියවරෙන් හොයන්න තිබුණා 10යි x කියලා කියන්නේ මිලිමීටර් 5ක් නම් x කියන්නේ කාටද? 0.5 මිලිමීටර්නේ. අන්න පළවෙනි පියවර සම්පූර්ණ කරන්න තිබුණා. ඊට පස්සේ දෙවෙනි පියවරට එන්න මෙන්න මෙතනින්. මොකද්ද මයික්‍රෝමීටර් පාඨාංකයක් කියන්නේ? කිනිහිරිය ඉද්දත් අතර පවතින පරතරය. ඉතින් මේ පරතරයම සමාන වෙනවා විල්ල පරිමාණයේ බිඳුව සලකුණයි දිදාලයේ ධාරය අතර පවතින දුර. දිදාලයේ ධාරය නම් අපිට පේන්නම තියෙනවා. නේද? දිදාලයේ ධාරය. අපිට පේන්නම තිබුණා. හරිද? ඒ දිදාලයේ ධාරයනේ. ඔව්. එනේ දිදාලයේ ධාරය අපිට පේන්න තියෙනවා. දැන් විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණ නැහැ. ඉතින් අපි හිතනවා මේව දිගට ආවොත් මෙතන ඉස්සරහ කොහෙද කියලා. විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණ තියෙන්නේ. විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණයි පාඨාංක කියන්නේ කවුද කියලා අපි අඳුරගමු. විල්ල පරිමාණයේ ශුන්‍ය සලකුණයි දිදාලයේ ධාරය අතර පවතින මෙන්න මේ පරතරයට තමයි අපි කියන්නේ පාඨාංකය කියලා. මෙන්න පාඨාංකය. ඉතින් ඕගොල්ලන්ට මෙතන තියෙන දුර හරියටම කියන්න බෑ. මොකද මෙතන මිලිමීටර 10යි ඊට පස්සේ කවුද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අර මේ බිඳුවේ ඉඳලා
මෙතෙන්ට තියෙනකොට කියන්න පුළුවන්. මෙතෙන්ට කියන්නේ කොතනද? අර දිදාලයේ ධාරයට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන වෙල්ල පරිමාණ රේඛාවෙන් වෙල්ල පරිමාණය කියන්න පුළුවන්. වර්ණිය එකේ කිව්වා වගේ. ඊට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මුළු දිග කොච්චරද මිලිමීටර වලින් නම්? මිලිමීටර 10යි නේද? ඊට පස්සේ මෙතන මේ පොඩි කොටසක් ඉතුරු වෙනව නේද? වෙනදා වගේම ඉතුරු කොටස අපි x කියලා හිතමු. අන්න අපිට දැන් දෙවෙනි ස්ටෙප් එකෙන් කියන්න තිබුණා කවුද මේ පාඨාංකය කියන්නේ? පාඨාංකය සමානයි මේකේ හැටියට නම් මිලිමීටර 10 ධන x නේද? හරිද? එහෙනම් දැන් අපිට x කියන්නේ කවුද කියලා හොයාගන්න වෙනවා. අපි දෙවෙනි ස්ටෙප් එක විදිහට හොයාගමු කුඩා මිනුමනේ. මම ස්ටෙප් එක මාර්ක් කරා. අපි කුඩා මිනුම හොයමු. දෙවෙනි ස්ටෙප් එක කුඩා මිනුම හොයමු. කුඩා මිනුම. කවුද කුඩා මිනුම කියන්නේ? දන්නවා. ස්කෝප් අන්තරාලය බෙදන්න වෙනවා වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාවෙන්. ස්කෝප් අන්තරාලය ගන්න නම් අපිට ඕන නම් මේ කරකවපු වට ගාන හොයාගන්න. මේ කරකවපු වට ගාන ගැන කිසිම දත්තයක් සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම කිසිම දත්තයක් සඳහන් වෙන්නේ නැත්නම් ස්කෝප් අන්තරාලය මොකක් කියලා ගන්න කියලාද මම ඔයාලට කියන්නේ. විල්ල පරිමාණ කොටසකදී. කොච්චරද විල්ල පරිමාණ කොටසකදී? 0.5 මිලිමීටර් නේ. එහෙනම් 0.5 මිලිමීටර් බෙදමු වෘත්ත පරිමාණයේ තියෙන කොටස් සංඛ්‍යාව. කීයක වෘත්ත පරිමාණයේ කොටස් සංඛ්‍යාව 45 පස්සේ තියෙන බිඳුව නම් වෘත්ත පරිමාණයේ කොටස් 5යිනේ. එහෙනම් කුඩා මිනුම කොච්චරද? 5ක් තියෙනවා 0.1යි 5ක් තියෙනවා 10යි. එහෙනම් බිඳුව 0.01 මිලිමීටර මේ කුඩා මිනුම. මොන කුඩා මිනුමක්? හරිද? ආගත්තද කුඩා මිනුම? හරිද? ආගත්තද කුඩා මිනුම? අපි යනවා දැන් තුන්වෙනි පියවරට අපේ නේද? තුන්වෙනි ස්ටෙප් එක අපේ. තුන්වෙනි පියවරේදී අපි ගමු පාඨාංකය කියන්නේ කවුද? පාඨාංකය කියලා කියන්නේ දැන් දන්නවා අඳුරගත්ත පාඨාංකය කියන්නේ මිලිමීටර 10ට එකතු වෙන්න ඕන x නේ. ඔකනේ පාඨාංකය. එහෙනම් දැන් පුරුදු පරිදි x යන කවුද? හරිම ලේසි. x කියන්නේ මේ විදාලේ ධාරයත් එක්ක ඒක රේඛීය වෙච්ච රේඛාව කවුද? මෙයානේ කියන 45 47 රේඛාවනේ. අන්නේ ඒක රේඛීය වෙච්ච රේඛා අංකය ගුණ කරන්න කුඩා වෙනුනේ. එහෙනම් කවුද තමයි x කියන්නේ? 0.46 මිලිමීටර නේද? එහෙනම් දැන් කියන්න පුළුවන් පාඨාංකය කියන්නේ කවුද කියලා. මම මෙතන ලියන්නම්. එම නිසා පාඨාංකය සමානයි 10ට එකතු වෙන්න ඕන 0.46. එහෙනම් කවුද පාඨාංකය? 10.46 මිලිමීටර. එහෙනම් ආපහු කියනවා පාඨාංකය කියන්නේ මෙන්න මේ පියවර හැමතිස්සෙම අනුගමනය කරන්න. පළවෙනි පියවර විල්ල පරිමාණ කොටසකදී හොයන්න. පුළුවන් නේ. right. දෙවෙනි පියවර කුඩාම මිනුම හොයාගන්න. තුන්වෙනි පියවර ඔයාලා අඳුර ගන්න පාඨාංකය කියන්නේ කවුද කියලා. විල්ල පරිමාණයෙන් කියවන්න පුළුවන් තරම් විල්ල පරිමාණයෙන් කියවන්න. ඊටු වෙන දිග x දිගක් කියලා සැලකන්න. x දිග හොයන්නේ විල්ල පරිමාණයෙන් තිරස් රේඛාවත් එක්ක ඒක රේඛීය වෙච්ච රේඛාංගය ගුණ කරන කුඩාම මිනුම. ඔකට පුළුවන් ඔයාලා ලේසියෙන් හොයාගන්න. මොකක්ද මේ පාඨාංකය කියලා. එහෙනම් හොඳ හැමතිස්සෙම අපි බලන්න ඕන. අතකනේ දර වර්ණීය පාඨාංක බලද්දී හැමතිස්සෙම බලේ වර්ණීය බිඳුවට වඩා චුට්ටක් ඉස්සරහින් තියෙන ප්‍රධාන පරිමාණ රේඛාව කවුද කියලා. මේකේ බලන්න ඕන. දිදාලේ ධාරයට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන රේඛාව කවුද? විල්ල පරිමාණය. ඒක තමයි මිලිමීටර ගාන මෙතනින් ලියවෙන. ඊටු දිග x දිග කියන්නේ ඒක රේඛීය රේඛාංක ගුණ කරන්නේ කෙලින්ම කුඩා මිනුම. පැටර්න් නෝට් එකේ දක්වා සම්පූර්ණ කරන් ඉන්නවද? ඔක්කොම ටික ඒ අනුව මයික්‍රෝමීටර පාඨාංකය පහත පරිදි ලිවිය හැකියි. ඔබ සම්පූර්ණ කරගන්න. ඒකනදී කලබල නැතුව රූප සටහන සම්පූර්ණ කළා. කලබල නැතුව රූප සටහන සම්පූර්ණ කළා. බලන්න ඒකට අදාළව කොහොමද පාඨාංකයක් ලියන්නේ තියෙන එක හොඳට මොළොවට දාගන්නකො ඉස්සෙල්ලම. ඊට පස්සේ පාඨාංක ටික ලියලා පුරුදු වෙලා ඊළඟ ස්ටෙප් එකට යමු.
හොඳට බලන්න කොහොමද පාඨාංකයක් ලිව්වේ මොනවද අනුගමනය කරොත් පියවර 3 1 2 3 කියලා ටියුට් එක පැහැදිලිවම දාලා තියෙනවා. කලබල නැතුව සම්පූර්ණ කරගන්න. හරිද? දැන් පාඨාංක ලියන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙනවා. අපි එන පාඨාංක ටික ලියලා ඉතල පුරුදු වෙලා ඉමු ටියුට් එකේ තියෙන පාඨාංක ලියන්න කලින්. හරි. වෙනද වගේ මොකද රෙකෝඩ් බලන්න මෙන්න මෙහෙම මම බෝඩ් එකේ දානවා. හිතන්න මේ තියෙන මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක්. හරිද? හොඳට බලන්න ඉස්සෙල්ලා. මේ තියෙන්නේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක්. මෙන්න ඒකේ විල්ල පරිමාණය. අන්න තොර 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි මෙන්න 10යි රේඛාව. හරිද? මෙතන තියෙනවා මම ඔයාලට කියන්නම් බිඳුව. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි. මෙතන 10යි මම මෙතනට දාන්න 5යි කියලා. මේකේ මේ විදිහට තියෙනවා කියලා ගන්න. එන්න විල්ල පරිමාණය තියෙන විදිය. එන දැන් යන වෘත්ත පරිමාණය තියෙන විදිය මේ විදියයි. අර හිතන්න ලේසි නම් මෙහෙම දාන්නම් මෙතෙන්ට 95 වඩා 1යි 2යි බිඳුවයි. හරි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේකේ මට කුඩාම විදුම කොච්චරද කියලා ලියන්න. ඊට මෙතන තියෙන පාඨාංකය මොකක්ද කියලා ලියන්න. ප්‍රොෆෙසර්ලා අඳින්න ඕනේ නැහැ. නිකන් මොකද කටුකොලයක් කරලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගෙන මොකක්ද මේ තියෙන කුඩාම විදුම මොකක්ද මේ පාඨාංක කියලා. මම කියලා දෙන්න කලින් ඔයාලා ඉස්සෙල්ලා කරලා ඉන්න. කුඩාම විදුම ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න. ඔයාලා කුඩාම විදුම හොයන්න මොනවද ඕන කරන්නේ? කුඩාම විදුම කියන්නේ ස්වරූප අන්තරාලය බෙදී වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව. පාඨාංක කියන්නේ කවුද කියනවා ඔයාලා දන්නවා. එහෙනම් ලෙසන් පුලං කරනකොට මේකේ තියෙන පාඨාංක කවුද කියලා අඳුරගන්න. හරිද? හොයාගත්තද? ඔයගොල්ලෝ හොයාගත්තේ නැත්නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා හොයාගන්න. ඊට පස්සේ ප්ලේ කරලා බලන්න. කුඩාම විදුම හොයන්න ගියාම ඔයගොල්ලෝ දන්නවා ඔයාලා ඉස්සෙල්ලාම හොයාගන්නේ මේ මිල්ල පරිමාණ කොටසකදී මේ තියෙන බිඳුව නම් මේ තියෙන මිලිමීටර 5 රේඛාව නම් මෙතනත් අතර තියෙන මිලිමීටර 5 දෙනවා. මිලිමීටර 5ක් තුල ප්‍රධාන පරිමාණ කොටස් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් 10යි x නේද? එහෙනම් 10යි x කියලා කියන්නේ මිලිමීටර 5ක් නම් x කියලා කියන්නේ කාටද? මිලිමීටර 0.5කට.
මම නම් ඔක හොයාගත්තා සාමාන්‍ය ස්කේල් එක රීඩ් කරලා බලනවා මම හරියද කියලා. මෙතන බිඳුව නම් මෙතන 0.5යි 1යි 1.5යි 2යි 2.5යි 3යි 3.5යි 4යි 4.5යි 5යි. එහෙනම් කියනවා නම් ඒක හරියටම හරියට 5 කියනකොට 5 කියන රේඛාව ගන්න අපි තිරක් තියෙනවා. දැන් කුඩම් බිඳුව කියන්නේ කවුද? ඉතින් උඩට ස්ක්‍රූප්පු අන්තරාලය. ඉතින් ස්ක්‍රූප්පු අන්තරාලය හොයන්න කැරකිච්ච වට ගන්න පිළිබඳ තත්ත්වයක් මේකේ නැහැනේ. කැරකිච්ච වට ගන්න තත්ත්වයක් නැත්නම් අපි වගේච්ච කරන්නේ මොකද? බිල්ල පරිමාණ කොටස එක දිග 0.5 මිලිමීටර. වෘත්ත පරිමාණය කොටස් 95න් පස්සේ බිඳුව පේන්න දිනනවා නම් කොටස් 100යි. එහෙනම් කොහොමද මේකේ කුඩම් බිඳුව වෙනවා නම් බිඳුවයි දශම මේක 100ෙන් බෙදන්නේ නේද? 10 මිලා තව බිඳුවයි. ඒකෙන් මේක කුඩම් බිඳුව 0.5 මිලිමීටර නේ. හොඳයි. දැන් අපි යමු පාඨාංගය කවුද කියලා හොයාගන්න. කොහොමද ළමයි පාඨාංගය කියන්නේ? පාඨාංගය කියන්නේ මෙතන තියෙන බිඳුව රේඛාවනේ. පාඨාංගය කියලා කියන්නේ හැමදෙස්සම කිනීරිය ඉද්දාතර කියන දුර. ඒ දුර සමාන වෙනවා බිල්ල පරිමාණයේ බිඳුව නිදානේ ධාරය අතර පවතින මෙන්න මේ පරතරයටනේ. මේක තමයි පාඨාංගය. අපි අඳුර ගන්න ඕන නිදානේ ධාරයට චුට්ටක් ඉස්සරහින් තියෙන රේඛාව කියන්නේ මේ රේඛාව තමයි. ඉතින් මෙතෙන්ට මිලිමීටර 5යි නම් මෙතෙන්ට මිලිමීටර 5.5යිනේ. එහෙනම් පාඨාංගය කියන්නේ මිලිමීටර 5.5ට එකතු වෙන්න ඕන මෙන්න මේ x කියන පොඩි කොටසනේ. එහෙමද? x කියන පොඩි කොටස. මේක තමයි පාඨාංගය කියන්නේ. තේරුම් ගන්නවද? මෙතෙන්ට කියවන්න පුළුවන් රීඩ් කරනවා 5.5. අපේ ස්කේල් එකේ. ඒක x. කවුද x කියන්නේ? හරිම ලේසි x කියන්නේ ඒක රේඛිය රේඛාවක්. ඉතින් මෙයා 95යි නම් මෙයා 96යි උඩට යන්න තමයි අධ්‍යයන වැඩි වෙන්නේ. මෙයා 95යි නම් මෙයා 96යි 97යිනේ. එහෙනම් x කියන්නේ 97 කියන රේඛාවක ගුණ කරන්න වෙනවා 0.05. 0.05 නේ. c එක තමයි. හරි අපි ගුණ කරමු. පහෙන් ගුණ කරා නම් හන්නේ 4 5 35යි. ඉතිරි වෙනවා 3ක් නේද? 45යි 3යි 48යි. දශම ස්ථාන 3ක් තියන්න ඕනේ නේද කියලා. මෙච්චරක් නේද මිලිමීටර. එහෙනම් කවුද මේ පාඨාංගය කියන්නේ? එහෙනම් පාඨාංගය සමාන වෙන්න ඕන 5.5ට එකතු වෙන්න ඕන 0.4යි 8යි 5. එහෙනම් කවුද පාඨාංගය? 5.985 මිලිමීටර. බලන්න තමන්ගේ හරියද කියලා. දැන් ඊටවල ඉඳන් මේ මයික්‍රෝමීටර එකේම යම් අවස්ථාවක් එහෙම තියෙනවා. බලන්න කොහොමද මේ පාඨාංගය කියන්න පුළුවන් කියලා. මේ මයික්‍රෝමීටර එකමයි. මේකමයි කියනකොට ඔයගොල්ලන්ම උදාහරණ දෙනවා මේක. මිල්ල පරිමාණ කොටස වලින් මේක. ටියුබ් එකක් තියෙනවනේ මොකක් කර එක මයික්‍රෝමීටර එකක් දීලා එකේ පාඨාංක 10ක් විතර මම දාලා තියෙනවා. ඊට පස්සේ අලුත් එකක් තියෙනවා. එහෙම හිතන්න. මෙන්න මේ විදිහට ඔයාලට දකින්න හම්බෙනවා මේකෙදි. ඒකට මට කියන්න මේකේ තියෙන පාඨාංගය මොකක්ද කියලා කියන්න පුළුවන්. මේ මයික්‍රෝමීටර එකමයි. මම කියන මෙතන දෙන්නේ රේඛාව එක කියලා. මම මේ පාඨාංගය මොකක්ද කියලා මම කියන්න කලින් ඔයාලා සම්පූර්ණ කරගන්න. පාඨාංගය කියන්නේ හරිද? බලන්න ඔයාලා දන්නවා මේ මොකද්ද පාඨාංගයක් කියන්නේ. දැන් මේකේ ගණන් හදනකොට අපිට මුලින්ම හොයන්න දැන් ඇවිල්ලා පරිමාණ කොටසකදී අපි හොයන් තියෙන්නේ. මේකෙම තියෙන පාඨාංගයක් නෙමෙයි. ඊට පස්සේ පොඩා බිඳුවත් අපි හොයාගෙන තියෙන්නේ 0.05 කියලා විවර දෙකක් කරලා තියෙනවා. තුන්වෙනි විවර අපි හඳුනන පාඨාංගයක් කියලා මොකද්ද? මේ කොහෙන් කරක් ඇති මේ විස්තරනාව කොහෙන් කරකට යාම මිල්ල පරිමාණ බිඳුව. ඒ බිඳුව රේඛාවයි නිදානේ දානේ අතර තියෙන දුර. ඔක තමයි සමස්ත පාඨාංගයක් කියන්නේ. මේ කොහේ හරි තැනක මිල්ල පරිමාණයේ බිඳුව රේඛාව තියෙනද? මේ බිඳුව රේඛාවයි මේ නිදානේ දානේ අතර තියෙන මෙන්න මේ කොට තමයි අපි කියන්නේ පාඨාංගයක් කියලා. එතකොට මට මේ නිදානේ දානේ මෙන්න මේකට චුට්ටක් ඉස්සරහ රේඛාව මෙහා නේද? එතෙන් යනකම් අපේ
මිල්ල පරිමාණයෙන් රීඩ් කරලා කියන්න පුළුවන් කොච්චරද කියලා. එතකොට මේ වෙන 5යි නේ 0.5 විතර කොටසක් තියෙන 5යි 5.5යි 6යි 6.5යි 7යි 7.5යි 8යි 8.5යි එතකොට දින මිලිමීටර 8.5. तर පාඨාංගය කියන්නේ ඒකට තමයි x කියන කොටසක් එකතු වෙනවා. එහෙනම් පහසුවෙන් කියන්න තිබුණා. මේක පාඨාංගය කියන්නේ කවුද? පාඨාංගය සමානයි 8.5 මිලිමීටරට එකතු වෙන්න ඕනේ x. ඔයගොල්ලෝ දන්නවා x ගන්න. කොහොමද x ගන්න? x කියන්නේ වෙල පරිමාණයත් එක්ක එක රේඛිය වෙච්චම එකම කියන. මෙතන 30යි නම් 31යි 32යි. 32 රේඛාවනේ එක රේඛිය. එහෙනම් x කියන්නේ 32 කියන රේඛාන්ති ගුණ කරන්න වෙනවා. මේ මයික්‍රෝමීටර් එකේ කුඩා මිලුමේ. මතකද? මේ මයික්‍රෝ එකේ මොනේ අපි කියන්නේ? මේ මයික්‍රෝ එකේ කුඩා මිලුම 0.05. හරි 0.05. එහෙනම් ගුණ කරොත් බලන්න පස්වරක් කලේ ගුණ වෙනවා. පස්වරක් දෙක 10යි. ඉතිරි වෙනවා එකක්. පස්වරක් තුන 15යි 16යි. දශම ස්ථාන තුනයි නේ. අපි එතන ගලවලා තින් බලන්න හරි. මිලිමීටර නේද? එහෙනම් දැන් ලේසියම වල කියන්නේ මොකද? නිසා පාඨාංගය කියන්නේ 8.5ට නේද? 8.5ට එකතු වෙන්න ඕන 0.16යි බිඳුවක්. එහෙනම් පාඩම් කොච්චරද? 8.6යි මිලිමීටර. මම චුට්ටක් සංකීර්ණ හැකියි මොකද පුරුදු කරා. අපි තව එකක් බලලා ඉමුනේ ඒතර වඩා ෂුවර් නේද පුළුවන් කියන එක. ඒ බලන්න මම බෝඩ් එකේ දාලා තියෙනවා මෙන්න ඉස්සර මයික්‍රෝමීටර් ප්‍රමාණයක් තිබුණේ මේ විදිහට. ඔයාලට පුළුවන් මෙන්න මේකේ කුඩා මිලුම කොච්චරද කියලා හොයාගන්න. සහ මෙතන තියෙන පාඨාංග මොකද කියලා. මේ මයික්‍රෝමීටර් එකකින්ම ගත්ත පාඨාංග දෙකක් තමයි මේ තියෙන්නේ. මේ පාඨාංගත් මොනවද කියලා එහෙනම් කියලා තියන්න බලන්න. මම කියලා දෙන්න කලින් ඔයගොල්ලෝ තනියම හදලින් මම වෙලාව දෙනවා. ප්‍රොෆෙසර් නම් අඳින්න අවශ්‍යතාවයක් නැහැ නේ බෝඩ් එක දිහා බලාගෙන. ඔයගොල්ලෝ පාඨාංග කියලා පොඩ්ඩක් පුරුදු වෙන්න. කලබල නැතුව කරන්න. පාඨාංග ටික හොයාගන්න. මොකද ඔබට පාඨාංග හොයන්න පුළුවන් කියලා කියන්නේ එච්චරයි පළවෙනි කොටස රෝණ වෙන්න අපිට ඊට පස්සේ පුළුවන් මේකේ මූලාංග වර්ග සහ ප්‍රැක්ටිකල් කියන්නේ මොනවද කියන එක බලන්න. හරිද? අපි යන බලමුද මොකක්ද මේ තම ඉවර නැත්නම් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ වැඩේ කරලා ඉවරලා ප්ලේ කරන්න. ඉස්සලා අපිට මේකේ කුඩා මිනිහ හොයන්න හරි මොනවා කරන්න ගියොත් ඔයගොල්ලෝ මතකයි පාඨාංග ලියන්න ගියන් පස්සේ මම පියවර 3ක් දුන්නා. ඒ පියවර 3 අනුගමනය කරා නම් හරි. ඉස්සලා අපි හදාගමු විල පරිමාණ කොටසක දිග. දැන් ඔයාලට පේන්න තියෙනවා මෙතන බිඳුව මෙතන 10 මිලිමීටරට අපි සාමාන්‍යයෙන් දන්නවා මිල පරිමාණය ක්‍රමාංකණය කරන්න මිලිමීටර වලින් බව. මෙතන තියෙන මිලිමීටර 10ක් නේ. මේ මිලිමීටර 10 තුල ප්‍රධාන පරිමාණ විල පරිමාණය කොටස් කීයක් තියෙනවා? අඳුරගන්න ලේසි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කොටස් 10ක් නේද? එක කොටසකදී x නම් කොටස් 10කදී 10යි x නේද? එහෙනම් ඔබ මෙතන ලියන්න නේද? 10යි x කියන දිගක් 10යි x කියන දිගක් සමාන වෙන්නේ මිලිමීටර 10කට නම් x කියන දිගක් කියන්නේ මිලිමීටර 1යි. එහෙනම් හරි පහසුයි.
මෙතන මිලිමීටර බිඳුව නම් මේ මිලිමීටර 1 2 3 4 5 6 7 8 9 10 11 කියලා රීඩ් කරන්න පුළුවන්. දැන් ඊළඟට මොනවද මට කුඩා මිනුම හොයාගන්න. කුඩා මිනුම කියන්නේ කොහොමද? කුඩා මිනුම කියන්නේ ස්ක්‍රොප් අන්තරාලය බෙදීම වෘත්ත පරිමාණ කොටස් සංඛ්‍යාව. කලකෝපගේ දෙකන දත්තයක් හොයාගන්න නැහැ. ඒක නිසා අපිට මේක කියන්නේ ස්ක්‍රොප් අන්තරාලය සඳහා දාගෙන දුනා මිලිමීටර 1. බෙදන්න තිබුණා වෘත්ත පරිමාණයේ කොටස් සංඛ්‍යාව. මේක වෘත්ත පරිමාණයේ කොටස් 50ක් තියෙනවා. නම් 50 බෙදුවා නම් හරිනේ. 50 බෙදුවා නම් 5න් 1 කියන 0.2 එහෙනම් 0.02 මිලිමීටර තමයි මේකේ කුඩා මිනුම වෙන්නේ. අන්නරිනේ පරියක් කියනවා. 0.02 මිලිමීටර නේද කුඩා මිනුම වෙන්නේ. හරි. දැන් අඳුරගමු පාඨාංක කියන්නේ මොනවදයි? මෙල්ල පරිමාණය ශූන්‍ය සලකුණයි දිදාලේ ධාරය අතර තියෙන වේදුරට නේද අපි පාඨාංකයක් කියන්නේ. දැන් අපිට බිඳුව ඉඳලා මෙන්න මෙතන රේඛාව දිදාලේ ධාරය චුට්ටක් ඉස්සරහට මේ රේඛාවත් එක්ක කියව ගන්න පුළුවන් නේ. මෙතන මෙතෙන්ටම තියෙන දුර කියව ගන්න පුළුවන් නේද? පහසුවෙන්ම. මෙතන මිලිමීටර 10 නේ මෙතන 11 නේ දක්වා තියෙන මිලිමීටර 11ක්. සාතව පොඩි x කියන කොටසක්. එහෙනම් පාඨාංකය කියන්නේ මිලිමීටර 11ට එකතු වෙන්න ඕන නේද x. x කියලා කියන්නේ කවුද? මෙයත් එක්ක එක රේඛීය රේඛාවක්. කියන්නේ මෙයා 45 46යි 47 නේ. 47 වෙන රේඛාව තමයි එක රේඛීය. එහෙනම් 47 කියන රේඛාව අංක ගුණ කරා නම් හරියි. සැකස්ම කුඩා මිනුමේ. නැත්තම් පුරන්නේ කුඩා මිනුමේ. කොච්චරද දෙන්නේ? දෙකෙන් ගුණ කරනවා නේද? 4 2 14යි. ඉතිරි වෙනවා එකක් 9යි දශම ස්ථාන දෙකයි. එහෙනම් x කියන්නේ 0.94 මිලිමීටර නේද? එහෙනම් ලේසි. ඒ නිසා පාඨාංකය කොච්චරද? 11ට එකතු වෙන්න ඕන 0.94ක්. එහෙනම් කීයද පාඨාංකය? 11.94 මිලිමීටර නේද? මේ කියන පාඨාංකය වෙන්නේ. බලන්න හරිද කියලා. එහෙනම් බලන්න මේකේ පාඨාංකය කීයද කියලා. දැන් දන්නවා. මේක කුඩා මිනුම දන්නවනේ. මෙල්ල පරිමාණ කොටසක දිගක් දන්නවා. එහෙනම් හරිය ලේසිනේ. මෙහා දිදාලේ දාලය. මෙන්න මෙහා දුර ගත්තා නම් හරියද අවුද කියලා. එහෙනම් මේ බිඳුවනේ එහෙනම් මිලිමීටර 1 2 3 4 5 6. හරිද? එහෙනම් බිඳුවෙන් ඉඳලා තියෙන මිලිමීටර 6 6 ගන්න x. එහෙනම් පාඨාංකය කියන්නේ මිලිමීටර 6 ගන්න x. x කියන්නේ මේ ඉතුරු කොටස නේද? එහෙනම් කවුද ළම x කියන්නේ? කවුද ගන්න එකනේ කියන එක මේ 10 නේ 11 12 12 රේඛාව නේද? එහෙනම් 12 කියන රේඛාව ගුණ කරන්න හරිය නේද කුඩා මිනුමේ? කොච්චරද එහෙනම් 0.24 මිලිමීටර නේද? එහෙනම් ලේසිම පාඨාංකය කියන්නේ 6 මිලිමීටර ධන 0.24 මිලිමීටර නේද? එහෙනම් පාඨාංකය කියන්නේ 6.24 මිලිමීටර නේද? මාරු සිම්පල් නේ. හරියට අපි එනවා එකක් බලන්න කියලා අපේ පාඨාංකය. අපිට ඕන වෙන්නේ පාඨාංකය දිදාලේ දාරේ මේ ක්‍රොස් එක ස්මෝනේ. සකුඩා මිනුමක් ගන්න විල්ල පරිමාණ කොටසක දිගට අපි ගන්නවා. බලන්න තමයි මේක දිදාලේ දාරේ මෙහා නේද? ඊට කලින් තියෙන රේඛාව කියනවා නේද? මිලිමීටර බිඳුවනේ 1 2 3 4 5. එහෙනම් පාඨාංකය කියන්නේ මිලිමීටර 5ට එකතු වෙන්න ඕන මේ x කියන පොඩි කොටස. එහෙනම් කවුද ළමයි මේ x? ලේසි x හොයාගන්න. ඒක රේඛාව කවුද? 20 මේ තියෙන 21. එහෙනම් 21 කියන රේඛා අංක ගුණ කරන්න සැකස්ම කුඩා මිනුම වෙන්නේ. එහෙනම් කොච්චරද? 4යි 2යි නේද? 0.4යි 2ක් නේද? ගුණ කරොත් එන්නේ. එහෙනම් පාඨාංකය කවුද? මිලිමීටර 5ට එකතු වෙන්න ඕන මෙයානේ. එහෙනම් කොච්චරද පාඨාංකය? 5.42 මිලිමීටර. මොන ක්‍රමයේ තේරුම් ගත්තද? ක්‍රමයේ තේරුම් නැත්නම් අපෝ චුට්ටක් වීඩියෝ එක පස්සට දාලා අපි පාඨාංක මම හිතන්නේ 5ක් විතර ලියන විදිය පෙන්නනවා. ඒක බලන්න අපෝ නෝට් එක බලන්න. බලලා හොඳටම තේරුම් ගන්න කොහොමද මයික්‍රෝමීටර් පාඨාංකයක් ලියන්නේ කියලා. අපි අර කලින් වගේම ටියුබ් එකේ තියෙන පාඨාංක ටික ලියලා මම අපෝ දාන්නම් මයික්‍රෝමීටර් පාඨාංකක් 100ක් විතර. ඒතර පාඨාංක ලියන එක හුරු වෙවි. ඒතර වඩා පාස්වෙන් මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කොහොමත් මේ. අර සමහර අය පැටලිලා තිබුණා නම් වර්නියර් කැලිපරේ මූලාංක දෝෂ සංශෝධනය කිරීම. මම ඒ සඳහාත් ඔයගොල්ලන්ට Google form හරහා දෙන්නම් තව පාඨාංක ටිකක් ලියන්න. ඒතර තාම එක හොඳට පුළුවන් කරගන්න. හරි ඒතකොට දැන් ඔයගොල්ලන්ට තියෙනවා ඒතකොට ටියුබ් එකේ කලබල නැතුව කිසිම හදිස්සියක් එපා. හැම පාඨාංකයක්ම නිවැරදි පාඨාංකයක් තමයි හරියන්න විදියට එකක්වත් වරද්ද ගන්න නැති වෙන්න කලබල නැතුව. තරංගයක් කොහොමත් නැහැ නේ ගෙදර තනියම වැඩ කරන නිසානේ පන්තිය වගේ වුණා නම් තරංගයක් තියෙනවා ළඟ ඉන්න යාළුවා දිහා බලන අපිට එහෙම තරංගයක් ඕනේ නැහැ. හැමතිස්සෙම තරංගේ තමන් වෙනුවෙන් තියාගන්න.
අනිත් අයත් එක්ක තරඟ කරන්න යන්න එපා. තමන් එක්ක විතරක් තරඟ කරන්න. ඒක තමයි සාර්ථකම දේ. මොකද වර්ණිය එකේ පාඨාංක ලියද්දි වැරදුනා නම් අද තමන් තුළම තරඟයක් තියාගන්න මේක එක පාඨාංකයක්වත් වරද්ද ගන්න නැතුව කරනවා කියන එක. ඒක තමයි මම හිතන්නේ හොඳම තෝර ගැනීම වෙන්නේ. එහෙනම් ප්‍රශ්න අංක 1 ඉඳලා කලබල නැතුව ඔයාලට පුළුවන් ප්‍රශ්න අංක 62 දක්වා පාඨාංක ටික ටියුට් එකේම ලියන්න. ලියලා මම වෙනදා වගේම Google form එකක් දාලා තියෙනවා. ඒක පුරවලා සබ්මිට් කරන්න. එතකොට තමන්ට වැරදිච්ච ඒවා ටික අඳුර ගන්න පුළුවන් තමන්ගේ මොනවද වැරදිලා තියෙන්නේ කියලා. ඇටෙක් කරාට පස්සේ අපි හමු මේ උපකරණයේ තියෙන මූලාංක දෝෂය. මූලාංක දෝෂය කියන්නේ කවුද? පාඨාංක සංශෝධනය කරන්නේ කොහොමද? සහ මේක ප්‍රැක්ටිකල් මොනවද කියලා. හරිද? එහෙනම් ඔය ටික අද දවසට කරගන්නම දැනට මේ ටික කරගන්න. ඊට පස්සේ ඊටු ටික ගොඩ බලන්න පුළුවන් වෙයි.